ගිය සතියේ අන්තිමට අවසානයේ දීපු ගාන මට හැබැයි කියන්න වෙනව කවුරු හරි ළමයි. කොහොමද ගානේ කියලා තියෙන්නේ පුතේ? AB සමානයි සෙන්ටිමීටර 6ද BC සමානයි මම ඒව කටුවට ලියා ගන්නම්. තප්පරයක් දෙන්න. AB සමානයි සෙන්ටිමීටර 6යි නේ. ඔව් සර්. ඊළඟට BC සමානයි BC සමානයි සෙන්ටිමීටර 6ද BCත් 6යි. AC සමානයි සෙන්ටිමීටර 8ද AC සමානයි සෙන්ටිමීටර 8යි. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න. හරි. හරි. අපි මුලින්ම වැඩේ ත්‍රිකෝණ නිර්මාණය කරමු. පුතේ අපි මුලින්ම අඳුර ගන්න ඕනේ මේකේ දිගින් වැඩිම පාදය මොකද්ද? දිගින් වැඩිම පාදය AC අපි මුලින්ම අඳින්නේ මොන පාදයද? AC පාදය. මුලින්ම AC පාදය අඳින්න ඕනි. හරි. මම ගන්නම් අඩි රූලකෝ මේ ටූල් එක. අද ටූල් ටික හොයා ගන්නත් නෑනේ. මෙතන නෑ. සර්ට්. හරි තියෙනවා. රූලර් එකයි කව කටුවයි දෙකම ගත්තා. සෙන්ටිමීටර් 8ට වඩා දිගින් වැඩි රේඛාවක් මුලින්ම අඳින්න ඕනේ. සෙන්ටිමීටර් 8ට වඩා දිගින් වැඩි එකක් 9ක් වගේ ගන්න. ඕන ඇන්දා. දැන් කව කටුවට සෙන්ටිමීටර් 8ක් ගන්න. කව කටුවට තමයි සෙන්ටිමීටර් 8ක් ගන්නෙ. හරි. ඔන්න කව කටුවට සෙන්ටිමීටර් 8ක් ගත්තා. අරගෙන පුතේ මේ රේඛාවේ යම් තැනකට තියලා ඔන්න ඔහම ඡාපයක් ගැහුවා. හරිනේ. දැන් ආයිමත් කව කට්ටේ තුඩ මෙතෙන්ට තියලා ඒ ගහපු ඡාපේ උඩට තියලා ආන්න මේක මෙහෙම්මම කරකවලා අරගෙන මෙතෙන්ටත් ඒ ඡාපයම ගැහුවා. හරි. දැන් මේක නම් කරන්නේ කවුරු කියලාද? AC AC චුට්ටක් ඉන්න පැන්සල මාරු කරගන්නකම්. AC. එතකොට වැරදුනා. ඔව්. AC. ඔව් හරි. ඕන්න AC මෙයා 8 සෙන්ටිමීටර්. දැන් පුතේ මම AB ත් අඳින්න ඕන BC ත් අඳින්න ඕන සෙන්ටිමීටර් කීයක් දිගටද? 6ක් දිගට. 6ක් දිගට. කව කටුවට මම සෙන්ටිමීටර් 6ක් ගන්නවා. කව කටුවට ඔන්න දැන් 6ක් ගන්නවා. ඔන්න තියුවා. කව කටුවට හරියටම සෙන්ටිමීටර් 6ක් ගත්තා. ඔව් පොඩ්ඩක් එහා මෙහා යනවා. අයියෝ මගේ එහා මෙහා යනවා. හරි. ඔන්න සෙන්ටිමීටර් 6ක් අරගත්තා. ඒට කව කට්ටේ තුඩ තියලා මේන්න මේ පැත්තට අරගෙන ඡාපයක් ඇඳා. දැන් පුතේ ආයිමත් මං කව කටුවට 6ක් ගන්න ඕනද? නැහැ. ඕනේ 6ක් තියෙනවනේ. කව කටුවේ 6ක් තියෙන නිසා C කෙලවරට කව කට්ටේ තුඩ තියලා ආන්න අර ඡාපය කපලා දැම්මා. වැඩේ තේරුණාද? උනේද? ඔව් සර්. හරි. දැන් ඉතින් අර ඡාප කැපුණු තැන් යා කරා. මෙන්න මෙතනයි යා කරා. මෙතනයි යා කරා. හරි. මෙතන තමයි ලක්ෂය මොකද්ද මෙතන ලක්ෂය? B. මේ පැත්තත් සෙන්ටිමීටර් 6යි. මේ පැත්තත් සෙන්ටිමීටර් 6යි. හරි. ඔන්න ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. ඔයගොල්ලන් මේ විදිහට වැඩේ කරපු ළමයි අත උස්සන්න මට පොඩ්ඩක් බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. අත උස්සන්න මේ විදිහට වැඩේ කරපු ළමයි. තාම මේ නිර්මාණ තේරෙන්නේ නැති ළමයි ඉන්නවද? මට මයික් එක ඔන් කරලා කියන්න සර් මට තාම මේ නිර්මාණයක් කරගන්න විදිය තේරෙන්නේ සර් මේ අර පේපරේ තිබ්බ දෙවනි ගාන පොඩ්ඩක් හදන්නකෝ. පේපරේ තිබිච්ච ගානනේ. ඉතින් ඒකත් පුතේ ඔය නිර්මාණ ගාන. නෑ අර අනුපාත ගානකුයි අර සංඛ්‍යාත ගාන. ඒක පුතේ මම පේපර් ක්ලාස් එකේදී සාකච්ඡා කරන්නම්. ඒ පේපර් එකේ තිබිච්ච නිර්මාණ ගාන ගැටලුවක් වුණාද නැද්ද?
ගැටලුවක් නෑ. නැහැ. නෑ. නෑනේ. ආ. නෑ සර්. හරි. එහෙනම් හැමෝටම මේ නිර්මාණය කරගන්න පුළුවන්ද බැරිද? නැත්නම් මට තව ගණන් දෙන්න වෙනව නිර්මාණ කරගන්න බැරි නම්. සර් තව ගානක් හදන්නකෝ. පුළුවන් තව සර්. ගණනක් හදන්න. සර්. හරි. හරි මම එහෙම තව ගානක් දෙන්නම් අන්තිමට. ඔන්න ABC ත්‍රිකෝණ නිර්මාණය කරා. මොකද දැන් අහලා තියෙන රෝම ඉලක්කම් වලින් කොටස් ටික කියන්න. පාදවල දිග අනුව කවර වර්ගයේ ආ ත්‍රිකෝණවල පාදවල දිග දිග අනුව බලන්න පුතේ. පාදවල දිග පාද දෙකක් සමානයිනේ. එහෙනම් මේක මොන ත්‍රිකෝණ වර්ගයක්ද? සමද්විපාද. සමද්විපාද ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණයක් පාදවල දිග අනුව. හරි. පාදවල දිග අනුව සමද්විපාද. ඊළඟ කෝණවල විශාලත්වය අනුව මොන ත්‍රිකෝණ වර්ගයක්ද කියලා. සුළු කෝණී ත්‍රිකෝණ. මේක නම් මොන කෝණයක් කියලාද? සුළු කෝණයක්. සුළු කෝණී. සුළු කෝණයක්. ඒතර මේකත් සුළු කෝණයක්. සුළු කෝණය. මේක චුට්ටක් ෂුවර් නෑනේ මේ කෝණේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? කෝණමාන තියලා බලනවා. කෝණමානයේ තියලා මැනලා බලනවා. හරි මනිමු. ඕන්න මම තියුවා. 90ට වඩා අඩුයිද 90ද 90ට වඩා වැඩිද? 90ට වඩා අඩුයි. 90ට වඩා අඩුයි. 90ට වඩා 10 20 30 40 50 60 70 80යි 80 ගාණක් නේ 84ක් වගේ නේද? 84ක් 85ක් 83ක් මේ වගේ ගාණක් එන්නේ. එහෙනම් 90ට වඩා අඩු නම් පුතේ මේක ඍජු කෝණයක් නෙවෙයි. ඒ කියන්නේ සුළු කෝණයක්. එහෙනම් කෝණ තුනම සුළු කෝණ නිසා මේ මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද? සුළු කෝණී ත්‍රිකෝණයක්. සුළු කෝණී ත්‍රිකෝණයක්. හරි. ඊළඟට මේ එක් කෝණේ අංශ ගාන මැන්නද? ඔව් සර්. හරි. අපි ABC මනිමු. මම ABC මුලින්ම මනින්න. ABC කෝණය. ඔයාලට කීයද දන්නේ ආවේ? මට නම් එන්නේ මට පේන්නේ අංශක 83. 83ක් හරි 84ක් හරි. ඒ වගේ ගාණක් දාවේ 83ක් හෝ 84ක්. අංශක 82යි. 83යි. ආ 83යි සර්. 83යිද? හරි. ආපු ගාණ ලියන්න. දැන් ඊළඟ එක මනිනවා. සෝයේ පේපරේ ගාන නෑ පුතේ මම ගිය සතියේ දීපු ගාණ මේ කරන්නේ. හරි. BAC කෝණය කීයක්ද? කීයක්ද ඔයගොල්ලන්ට ආවේ? අංශක 50යි. අංශක 50යි. හරියටම 50යි. ඔව් 49ක් වගේ. එහෙම පුතේ මේක අර එකතුව ගනිද්දි 180ට වඩා 180ට බැලන්ස් වෙන්නත් එපා. 49ක් සර් ඒකට ආවේ අර උඩ එකට ආවේ 82ක්. 82ක් ගත්තනම් හරියනෝනේ. නැත්තම් මේක අවුල් වෙනව නේද? සර් මේ මොන ගණන්ද සර් සාකච්ඡා කරන්නේ? මේ කරන්නේ පුතේ අර ගිය සතිය අන්තිමටම දුන්නේ. ගිය සතිය අන්තිමට දුන්නේ ගෙදරදී හදන් එන්න කියලා. ආන්නේ ගාන. හරි. හරි සර්. ඊළඟට පුතේ BCA කෝණයක්. BCA අනිවාර්යෙන් 49ක්ම වෙන්න ඕනේ. නේද? මෙයාවත් 49ක් නේ? ඔව් සර්. 10 20 30 ඔව් සර්. 49. මෙයත් 49ක්ම වෙන්න ඕනේ. හරි. දැන් ওই ටික එකතු කරාම පුතේ 180ට බැලන්ස් වෙන්නත් එපා. බැලන්ස් වෙන්නේ නැහනේ. මෙතනට කීයක් වුණා නම් හොඳයි. ABC කෝණයට ආවේ 82යි. අන්න ABC 82ක් වුණා නම් බැලන්ස් වෙනවද නැද්ද 180ට? බැලන්ස් වෙනවා. බැලන්ස් Balance එහෙනම් වෙනවා. මෙතන 82ක් කරගන්න. එතකොට වැඩේ හරියයි. දැන් එකතු කරන්න පුතේ ABC දන මේ ටික එකතු කරන්න. ABC කෝණය දන CAB කෝණය දන BAC කෝණය දන BC BCA මම ලියපු පිළිවෙලටමයි ගත්තේ 82 දන 49 දන හරි ආයිත් 49 අන්න මේ කෝණ ටික එකතු කරාම නම් හරියටම 180ක් එනවනේ ඔව් ලියන පුතේ පහලින් ලියන්න ඕන පහලින් ලියන්න මට පහලින් ඉඩ නැති නිසා මම ඉස්සරහින්ම ලියනවා පහලට ගන්නත් පුළුවන් හරි මම පහලින් ලියන්න
හරි. පහලින් ලියන්න මේ ටික එකතුව අංශක 180යි. හරි. තව මේ වගේ ගාණක් දෙන්නද? මොකද කියන්නේ? වැඩේ කරගන්න පුළුවන්. තව ගාන දෙන්නකෝ සර්. තව ඕනේ සර් කවකටත් දෙන්න. අපි ඊළඟ පාඩම් පටන් ගමුද? තව ගාණක් දෙන්නද මොකද කියන්නේ? තව ගානක් දෙන්නකෝ සර්. තව ගාණක් දෙන්න. පාස. තව එකක් දෙන්න. නෑ ළමයි ඉල්ලනවනේ පුතේ. නැත්තම් බැහැනේ. තේරෙන්නේ නැති ළමයි ඉන්නවත් දන්නේ නැහැනේ. හරි. මම තව එකක් දෙන්න. ලියන්න පුතේ මෙහෙම. අර කොටස් ටිකම දෙන්නේ හොඳ. ඒ කොටස් ටිකමයි මම මේකේ වැඩිපුර කොටසක් දානවා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. හරි. මම දෙන්නම් මෙහෙම. 12යි 13යි. AB සමානයි 5යි. BC සමානයි 12යි. AB BC AC. AC සමානයි 13යි. සර් විභාගේ අර විභාග ගානේ තිබුණේ මේ AB ඔව් 8යි 10යි. ඒකේ තිබ්බේ පුතේ 6යි 8යි 10යිනේ. මේක වෙනස් කරා මම. විභාග ගාන නෙමෙයි දැන්. ඒකෙත් සර් ABC කියලා නතුනේ නෑනේ. AB BC AC කියන හැම දුන්නේ නෑනේ පාදවලට. ඒකේ දුන්නේ කොහොමද? නෑ සර් දැන් ඒ ත්‍රිකෝණයන් ඒක ABC කියලා නම් කරන්න පාදවලට දැන් AB සමානයි 8යි හැම දුන්න නැහැනේ. ඒකේ කොහොමද දීලා තිබුණේ මටත් මතක නැහැ. ඉංග්‍රීසි අකුරු තිබ්බේ නැහැ. ඉංග්‍රීසි අකුරු තිබුණේ නැහැ සර්. ඉංග්‍රීසි අකුරු තිබුණේ නෑ සර්. නිකම්ම තිබුණේ. ඒතර නිකම්ම අදින්න. එතකොට පුතේ අපි ඉංග්‍රීසි අකුරු තිබුණත් නැතත් දෙකින් වැඩිම පාදය ගන්නව කොහෙටද? මුලින්ම අඳින්න. මේ තිරස්ව අඳින්න. දෙකින් වැඩිම පාදය තිරස්ව අඳින්න. ඊට පස්සේ අනිත් දෙක අඳින්න කම කටුවේ. තේරුණාද? ඒකයි ක්‍රමය. වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. AB 5යි BC 12යි AC 13ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. අර කොටස් ටිකම ලියා ගන්න පුතේ. අනේ ඉතුරු කොටස් එහෙමම ලියා ගන්න. ඉතිරි කොටස් ටික එහෙමම ලියාගෙන අන්තිමට එක කොටසක් වැඩි කරන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලයක් හොයන්න කියලා. ඒ ගාන කියන්නකෝ මගේ ගාව නෑනේ. ඉතින් දරුවෝ ගිය සතියේ දීපු ගණන් ටිකනේ. මං ගිය සතිය ආවෙන්නේ. මේ රෙකෝඩ් බැලුවෙත් නැද්ද? දැන් මම රෙකෝඩ් දාන්නේ මොකටද? මම ඕගොල්ලන්ට ගෲප් එකට රෙකෝඩ් එක දානවද නැත්ද? දානවා. ඒතකොට ආවේ නැත්තම් ඒක බලලා ලියා ගන්න දන්නේ නැද්ද? දවසක් හරි ආවේ නැත්තම් රෙකෝඩ් එක බලලා ඒ ටික කරගන්න දන්නේ නැද්ද? පුතේ ඔහොමනම් වැඩ කරන්න බෑ හරිද? එක දවසක් හරි එන්න බැරි වුණා නම් අනිවාර්යෙන් එදා කරපු පාඩම බලලා ඒ රෙකෝඩ් එක බලලා ඒක ටික ලියා ගන්න ඕනේ. ඒක ලියා ගන්න නැතුව මේ අද ආවට පස්සේ පුතේ එතකොට මුකුත් තේරෙන්නේ නැහැ. හරි? අනිවාර්යෙන් දැන් ඒ කවුද මේ ගීෂිකානේ ගිය සතියේ රෙකෝඩ් එකයි අද රෙකෝඩ් එකයි නැවත දෙකම බලන්න ඕනේ. දැන් අද කරන්නේව නැත්තම් තේරෙන්නේ අද මේක තේරෙන්නේ නැහැනේ. සර් අද සර් ගානක් දුන්නද ගිය සතියේ අර ගෙදරට දුන්නු ගානට පස්සේ? ඔව් මේක දැන් දුන්නේ. ඊට කලින් ගානක් දුන්නේ නෑ නෑ ඊට කලින් එකක් දුන්නේ නෑ. දැන් මේක තමයි දුන්නේ. AB 5යි BC 12යි AC 13ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. අර කොටස් ටිකම පහළට ලියා ගන්නකො. එතන කොටස් ටිකක් ඇතිනේ. ඒ කොටස් ටිකම ලියාගෙන මං හිතන්නේ අන්තිමට රෝම ඉලක්කම් 5 වෙන්න ඕනනේ. තව කොටස් 4න්නේ තිබ්බේ. කොටස් 4ක් තිබුණා නේද පුතේ මෙහෙම පහළට? ඔව්. ඔව් සර්. පස්වෙනි කොටසක් දාන්න අලුතින්. පස්වෙනි එකක් දාන්න අලුතින්. දාලා ලියන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. ඒ වගේම වර්ගඵලය හා පරිමිතියක් ගන්න. වර්ගඵලය හා පරිමිතිය සොයන්න. දෙකම ගන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හා පරිමිතිය සොයන්න. අන්න අලුත් කොටසක් දැම්මා. අර කොටස් ටිකමයි
අලුත් එකක් දැම්මා වර්ගඵලයයි පරිමිතිය. හරි. වැඩේ පටන් ගන්න. දිගින් වැඩිම පාදය ගන්න මුලින්ම AC අඳින්න. ඕන්න AC මෙතෙන්ට කව කට්ට තිබුවා මෙහෙට ඡාපයයි මෙතෙන්ට කව කට්ට තිබුවා මෙහෙට ඡාපයයි. ඔන්න AC. AC 13යි සෙන්ටිමීටර්. හරි මමත් වැඩේ පටන් ගන්නම් ස්ක්‍රීන් එකට දාලා software එකකින්. දහතුනට වඩා දිග වැඩි එකක් අඳින්න ඕනේ. 13ට වඩා දිගින් වැඩි වෙන්න ඕන. ඊට පස්සේ කව කටුවට 13ක් අරගෙන දිගින් වැඩිම එක තෝරගත්තා ඇඳා. සර් දිගින් වැඩිම එකද සර් යටට අඳින්නේ. අන්න හරි. ඔව් ඔව් පුතේ. දිගින් වැඩිම එක තමයි යටට අඳින්නේ. එතකොට සර් දිගින් අඩු එකක් අඳින්න බැරිද? අඩු එකක් අඳින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් තෝරගන්නේ දිගින් වැඩිම එක. මුලින්ම අඳින්න. යටටම අඳින්න තෝරගන්නේ දිගින් වැඩිම. මම ඒක එදා කිව්වනේ. දිගින් වැඩිම එක තෝරගන්න යටටම අඳින්න. ඔන්න 13යි සෙන්ටිමීටර්. මෙතෙන්ට A දාගන්න. මෙතෙන්ට C. හරි. දැන් කව කටුවට ගන්න ඕන අනිත් ඒවා. කව කටුව මම මෙහෙට ගන්නම්. AB 5ක් වෙනවා. AB 5යි නම් කව කටුවට 5ක් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කව කටුව දිග වැඩි. AB 5ක්. AB 5ක් නම් පුතේ කව කටුවේ උඩ තියන්න ඕන මොන කෙලවරින්ද? ඒ කෙලවරින්. ඔන්න ඡාපයක් ඇඳා. ඊළඟට BC 12යිනේ. 12ක් ගන්න දැන්. BC 12ක් නිසා 12ක් ගන්න කව කටුවට. ඔන්න BC 12ක් නිසා කව කටුවට සෙන්ටිමීටර් 12ක් ගත්තා. දැන් කව කටුවේ උඩ තියන්න ඕන මොන කෙලවරින්ද? C කෙලවරින්. ආන්න ඡාප දෙක කැපුණු තැන් දැන් යා කරන්න. හරි මෙතන තමයි B. ඡාප කැපුණු තැන තමයි B. මේ පැත්ත සෙන්ටිමීටර් 5යි. මේ පැත්ත සෙන්ටිමීටර් 12යි. හරි. මොකක්ද ඊළඟට අහලා තියෙන්නේ අපෙන්? පාදවල දිග අණුව මේක කුමන වර්ගයේනේ?
මොන වර්ගයේද? පාදවල දිග අණුව විෂම පාද. විෂම පාද. විෂම විෂම ත්‍රිකෝණයක්. විෂම ත්‍රිකෝණයක්. කෝණවල විශාලත්වය අණුව ත්‍රිකෝණී ඍජු කෝණ එකක් බලමු. මෙයා ඍජු කෝණ. දැන් මේක නම් පුතේ මේ කෝණ නම් පේන සුළු කෝණයක් කියලා. මේකත් පේනවා සුළු කෝණයක් කියලා. මේක තමයි ෂුවර් නැත්තේ. බලන්න ඒක ඍජු කෝණයක්ද කියලා. කෝණමානය තියලා බලන්න ඕන ඍජු කෝණයක්ද නැද්ද කියලා. හරියටම අංශක 90යිනේ. අන්න බලන්න. හරියටම අංශක 90යි. එහෙනම් පුතේ මේ කෝණය හරියටම අංශක 90ක් නිසා මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙතන තමයි ඍජු කෝණය තියෙන්නේ. මෙන්න මෙතන ඍජු කෝණය. ඍජු කෝණී ත්‍රිකෝණයක්. හරි. ඊළඟට දැන් මේ කෝණේ මැන්නද ඔයාලා? ඔව් සර්. කෝණ මැන්නද? ඔව්. ඔව් සර්. බලමු මෙතෙන්ට කීයක් දෙන්නේ කියලා. මට නම් එනවා වගේ පේන්නේ 66ක් 67ක් 66යිද? මට BAC කෝණයට ඇවිල්ලා තියෙනවා BAC කියන මෙයානේ 66ක් වගේ. බලමු. පස්සේ වෙනස් කරන්න ඕනොත් වෙනස් කරමු. ABC 90යි. ඒක වෙනස් කරන්න බෑ. ඒක 90ම තමයි. ඒක කිසිසේත්ම වෙනස් කරන්න යන්න එපා. මොකද 90 පුතේ 89ක් කරොත් අපිට කියන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා. බෑ. ඒ නිසා 90ම තමයි. ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. ඔය 66 හරි ඊළඟ එක හරි තමයි චුට්ටක් එහා මෙහා කරන්න පුළුවන් වෙන්නේ. හරි. ACB කියන බලන්න ACB. ACB කෝණයක් 44යි. 44. 44යිද? 24. 24. හරි. මෙතන බිඳුව 10 20 21 22 23 24ක් වෙන්න ඕනනේ. 24. ඔව්. 24යි. 24යි. දැන් බලන්න පුතේ මේ ටික එකතු කරලා 90ක් එනවද බලන්න. sorry 180ක් 90ක් නෙමෙයි. එනවා. මේ කෝණ තුන එකතු කරලා බලන්න 180ක් එනවද කියලා. එනවා සර්. එනවනේ. හරි. කෝණ ටික එකතු කරලා ගන්න 180ක් එනවද කියලා බලන්න. 66 මේක රෝමි ලක්කම් එතකොට මේ 4 66 ධන 90 ධන 24 හරියටම අංශක 180ක් එනවා. හරි. ඔන්න අලුත් කොටසක් දුන්නා. වර්ගඵලයයි පරිමිතියයි අහනවා. පුතේ වර්ගඵලය අහනවා නම් මේ ත්‍රිකෝණය අනිවාර්යෙන් මොන ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක් වෙන්න. ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්න. ත්‍රිකෝණ එහෙනම් අර විභාගයට ආවෙත් මොන ත්‍රිකෝණයක්ද? ඒකත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. හරි. පුතේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද ගන්නෙ? ආධාරකය කීයක් ලෙස ගන්නවද අපි? 5ක් හරි 12ක් හරිනේ. 12ක්. 5ක් හරි 12ක් හරි ඕන එකක් ගන්න පුළුවන්. ආධාරකය 5ක් වුණොත් ලම්බ උස 12. එහෙනම් 5 වරක් 12 ඒ වගේම ඉස්සරහට භාගෙන්නත් භාගේ ගුණ කිරීම ආධාරකය 5ක් වුණොත් ලම්බක උස 12යි. ආධාරකය 12ක් වුණොත් ලම්බක උස 5යි. ආධාරකයට 13ක් ගන්න පුළුවන්ද අපිට? ලම්බක උස දන්නවද? බෑ. ලම්බක උස මේ උස දන්නේ නැහැනේ පුතේ. මෙයානේ ඒතර ලම්බක උස වෙන්නේ. මේ උස දන්නේ නැති නිසා ආධාරකයට 13ක් ගන්න බෑ. එක්ක ආධාරකය 5 එක්ක ආධාරකය 12. ආධාරකය 5ක් වුණොත් ලම්බක උස 12යි. ආධාරකය 12ක් වුණොත් ලම්බක උස 5යි. හරි 12 වරක් 5 60යි 62 න් බෙදුනා 30යි. වර්ග සෙන්ටිමීටර 30යි. සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 30යි. ඔන්න පුතේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉස්සරහ ලියන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගි ගුණ කිරීම 5 ගුණ කිරීම 12. වර්ග සෙන්ටිමීටර් 30යි. ඊළඟට ABC ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි කියලා ඊළඟට ලියන්න. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි. එකතු කරගෙන යන්න. 5යි 12යි 13යි එකතු කරන්න.
සෙන්ටිමීටර් 30යි. සෙන්ටිමීටර් සෙන්ටිමීටර් 30යි. සෙන්ටිමීටර් 30යි. 3යි 4යි 5යි 5යි 10යි බිංදුව 30යි. එකක් ඉතිරේ 1යි 2යි 3යි සෙන්ටිමීටර් 30යි. ඔන්න පරිමිතිය සෙන්ටිමීටර් 30යි. පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග. හරි නේද? දැන් වැඩේ තේරෙනවනේ? ඔව් සර්. ඔව් සර්. එහෙනම් දැන් අපි අලුත් පාඩම් පටන් ගමු. අලුත් පාඩමට යමු. ලියන්න මම හැබැයි ටියුට් එක ගත්ත නේද හැමෝම? ටියුට් එක ගත්තේ නැති ළමයි ඉන්නවද කවුරුවත්? ටියුට් එක ඕනයි පුතේ. ටියුට් එකේ තමයි ඔක්කොම කරන්න තියෙන්නේ. හරි. අලුත් පාඩම චුට්ටක් ඉන්නවම ටියුට් එක ගන්නකම්. දත්ත නිරූපණය හා අර්ථකථනය. සර් මට ගන්න බැරි වුණා. පුතේ අද දැන් නම් යන්න 2 වෙනකන් විතරයි ඇරලා තියෙන්නේ. ඔයා හෙට හරි අනිද්දා හරි අඟහරුවාද ඇරෙන්න වෙනත් ඕනම දවසක ගිහිල්ලා ටියුට් එක ගන්න. හරි. දත්ත නිරූපණය හා අර්ථකථනය. මේ පාඩම් පුතේ අපි 6 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා. දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩම චූටි කාලේ ඉඳන් ඉගෙන ගන්න. මතකද? දත්ත රැස් කරා පුතේ අර ප්‍රගණන ලකුණු දාලා 4ක් ගැහුව පස්වෙනි එක වෙන්න බලන්න. ඔව් සර්. එතන දත්ත රැස් කරගත්තා ප්‍රගණන ලකුණු වලින්. ඒ රැස් කරගත්තු දත්ත නිරූපණය කරන්න පුතේ මතකද අර මූණු ඇඳලා චිත්‍රපටාරත් ඇඳලා. ඔව් සර්. ඔව්. ඊළඟට 7 වසරේදී මතකද මෙහෙම තීර අරගෙන තීරපත්තාර ඇඳම් ඒ වගේම බහු තීරපත්තාර ඇඳම්. ඔව් සර්. ඔව් සර්. අන්න ඒ වගේම පුතේ 8 වසරේදී ඔය දත්ත නිරූපණය කරන්න අලුත් එකක් ගන්නවා වෘන්ත පත්‍ර කියලා. අන්න වෘන්ත පත්‍ර. වෘන්ත පත්‍ර වලත් පුතේ අර වගේම දත්ත නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් මේ වෘන්ත පත්‍ර මොකටද භාවිතා කරන්නේ? දත්ත නිරූපණය දත්ත නිරූපණය කරන්න වෘන්ත පත්‍ර භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔය වෘන්ත පත්‍ර වලින් පුතේ හරිම ලේසියෙන් දත්ත අර්ථකථනය කරන්න පුළුවන්. අර්ථකථනය කියන්නේ මොකද්ද? එහි අර්ථය තොරතුරු ගන්නවා. අර්ථකථනය කරනවා කියන්නේ පුතේ අර නිරූපණය කරපු දත්ත වලින් විවිධ තොරතුරු මොනවද වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන්නේ? මොනවද අඩුවෙන්ම අලෙවි වෙලා තියෙන්නේ? සමානව අලෙවි වෙලා තියෙන්නේ මොනවද? අන්න ඒ වගේ විවිධ තොරතුරු ගන්නවා. එහෙනම් පුතේ තොරතුරු ලබා ගන්නවට කියනවා විවිධ තොරතුරු ලබා ගන්නවට කියනවා දත්ත අර්ථකථනය කරනවා කියලා. එහෙනම් ඔය වෘන්ත පත්‍ර සටහන් මගින් හරිම ලේසියෙන් දත්ත මොනවා කරන්නත් පුළුවන්ද? දත්ත අර්ථකථනය කරන්න. අර්ථකථනය. හරිනේ. ඔන්න ඔය වැඩ දෙකට තමයි පුතේ වෘන්ත පත්‍ර සටහන් භාවිත කරන්නේ. වැඩිපුරම දත්ත නිරූපණය කරාම හරිම ලේසි දත්ත අර්ථකථනය. හරි. ඔන්න ඒ යටතේ මම ලියලා තියෙනවා වෘන්ත පත්‍ර සටහන යටතේ සංඛ්‍යා මගින් දී ඇති දත්ත සමූහයක් නිරූපණය කිරීමට හා දත්ත අර්ථකථනය කිරීමේ පහසුව සඳහා දැක්කනේ නිරූපණය කරන්නයි දත්ත අර්ථකථනය කිරීමේ පහසුවටයි තමයි පුතේ වෘන්ත පත්‍ර සටහන් භාවිතා කරන්නේ. හරි. දත්ත අර්ථකථනය කියන එකක් දැන් තේරෙනවනේ. නිරූපණය කළ දත්ත මගින් විවිධ තොරතුරු ලබා ගැනීම තමයි දත්ත අර්ථකථනය කියලා හඳුන්වන්නේ. ඔන්න ටියුට් එකේ මේ ඔක්කොම දීලා තියෙනවා. 6 7 ඒවත් මම මතක් කරලා තියෙන්නේ. මම මේ ටියුට් එකක් පොඩ්ඩක් දාන්නම් ස්ක්‍රීන් එකට. ඉන්නකො චුට්ටක්. grade 8 ටියුට්ස්. හරි. ටියුට් එක හරි. මේකේ නම් පුතේ highlight කරගන්න කියලා දෙයක් නැහැ. මේ ටික පරණේ 6 7 වනේ.
දත්ත රැස් කිරීම නිරූපණයේ අර්ථකථනයයි මම චුට්ටක් මතක් කරන්න ඕන නිසා තමයි ටික දැම්මේ මේකට. හරිද? හයිලයිට් කරන්න ඕන වෙන්නේ නැහැ. වෘත්තපත්‍ර සටහනත් ඒකත් ඕන වෙන්නේ නැහැ. මොකද්ද හයිලයිට් කරගන්න? මෙන්න මේ කොටු කරපුවා නම් හයිලයිට් කරන්න ඕනි. හරි. මේව එකින් එක මම කියලා දෙනවා. පැහැදිලිද? මේ එකින් එක වෘත්තපත්‍ර සටහන් ගැන කියලා දෙනවා. අහගන්න. පුතේ දැන් මම කිව්වා මේ වෘත්තපත්‍ර සටහන් භාවිතා කරන්නේ දත්ත මොනව කරන්නද? නිරූපණය කරන්න. ප්‍රධාන අරමුණු තමයි නිරූපණය. ඔන්න ඔය දත්ත නිරූපණය කරන්නේ නිශ්චිත ක්‍රමවේදයකට. කියන්නේ ඒකට ක්‍රමයක් තියෙනවා මේ දත්ත නිරූපණය. හරිද? මේ ඔන්න මම දත්ත ටිකක් දෙනවා මේ වගේ. 3 19 124 කියලා දත්ත. දත්ත කියන්නේ සංඛ්‍යා ටික. දත්ත ටික දුන්නා. ඔන්න ඔය දත්ත ටික පුතේ වෘත්තපත්‍ර සටහනේ ඇතුළත් කරන්නේ මෙහෙමයි. වෘත්තපත්‍ර සටහනක එක පැත්තක් තමයි පුතේ වෘත්තය කියන්නේ. අනික් පැත්ත තමයි පත්‍රය. වෘත්තපත්‍ර සටහනේ එක පැත්තක් වෘත්තය අනෙක් පැත්ත පත්‍රය. හරිද? එතකොට මේ 3 කියන එකේ 3 කියන්නේ පුතේ එක ඉලක්කමන්නේ. එතකොට මේ එක ඉලක්කමක වෘත්තය ලෙස ගන්නේ පුතේ දසස්ථානයේ ඉලක්කම. හරි? වෘත්තය ලෙස ගන්නේ දසස්ථාන. දසස්ථානයේ ඉලක්කම නම් මොකක්ද අපිට දාන්න වෙන්නේ මේක? බිඳුව. එහෙනම් වෘත්තය ලෙස ගන්න වෙන්නේ බිඳුව. ඒතර පත්‍රය වෙන්නේ පුතේ හැම වෙලාවෙම එක ස්ථානයේ ඉලක්කම. හැම එකකම හැම සංඛ්‍යාවකම පත්‍රය වෙන්නේ එක ස්ථානයේ. එහෙම නැත්නම් අග ඉලක්කම කියලා කියන්න පුළුවන්. එක ස්ථානයේ එහෙම නැත්නම් අග ඉලක්කම. වෘත්තය වෙන්නේ මෙන්න මේ දස ස්ථානයේ. එහෙම නැත්නම් ඉතිරි ඉලක්කම්. පත්‍රය වෙන්නේ මෙන්න මේ එක ස්ථානයේ ඉලක්කම. බිඳුව 3. 19 වෘත්තය වෙන්නේ කීයද එහෙනම්? 1. එතකොට පත්‍රය වෙන්නේ 9. 9. 124 වෘත්තය වෙන්නේ මේ දෙකම දැන්. දස ස්ථානයේ දෙකම. 12. පත්‍රය වෙන්නේ කීයද එහෙනම්? 4. දැක්කනේ? ඔන්න පුතේ ඔයාලගේ ටියුට් එක ඔය 3යි 19යි 124යි දීලා තියෙනවා. හරිද? ඒකේ මෙන්න මේ පත්‍ර ටික චුට්ටක් කොටු කරගන්නකෝ මෙහෙම. ඒ දීපු උදාහරණේ උඩ එතන උදා කියලා දීලා තියෙනවනේ. මේ ඉස්සරහට බිඳුවකුත් දාගන්න. ඔව් මෙතන ඉස්සරහට බිඳුවකුත් දාගන්න ඔයාලා. බිඳුවකුත් දාගෙන මෙන්න මේ එක ස්ථානයේ ඉලක්කම් කොටු කරන්න. 3යි 9යි 4යි කොටු කරන්න. ඊට පස්සේ පල්ලෙහා වෘත්තපත්‍ර සටහනක් දීලා තියෙනවනේ. ආන්න ඒකේ මේ ටික පුරවන්න. බිඳුව 3 1 9 12 4. සර් මේ පාඩම ලේසියිනේ. ඔව් ලේසි. හරිම ලේසි. හරි. ඔන්න වෘත්තපත්‍ර සටහනටත් දැම්මට පස්සේ මේ පැත්තේ කොටුවක් දීලා තියෙනෝනේ. නේද? ආන්නේ කොටුවේ බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. දත්ත සමූහය පූර්ණ සංඛ්‍යාවේ නම්. හරිනේ පුතේ. දත්ත සමූහය පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාවේ නම් පත්‍රය සඳහා එක ස්ථානීය ඉලක්කම. අන්න පත්‍රයට ගත්තේ මොන ඉලක්කමද? එක ස්ථානීය ඉලක්කමද? වෘත්තය සඳහා වෘත්තයට ගත්තේ මොනවද? ඉතිරි ඉලක්කම්. වෘත්තය සඳහා ඉතිරි ඉලක්කම්ද ලියනු ලැබේ. ඒ වගේම බිඳුවේ සිට 9 තෙක් ඉලක්කම් වල වෘත්තය කීයක් ලෙස ගන්නවද? බිඳුව ලෙස ගන්නවා. බිඳුවයි. හරිද? ආන්න ඒ තරු දාලා දීපු දෙකම පුතේ හයිලයිට් කරගන්න. ඒ කොටු කරලා තියෙන සම්පූර්ණ කොටුවම හයිලයිට් කරගත්තත් කමන්නේ. ඒ නැත්නම් ඒකේ ඒ තරු දෙකක් දාලා තියෙනෝනේ. ඒක හරිම වැදගත්. ඒ දෙකම හයිලයිට් කරගන්න. හරි. මම දැන් ඔයාලගෙන් තව ප්‍රශ්න ටිකක් අහනවා. 5 කියන දත්තය මට මේක ඇතුළත් කරන්න ඕනේ. ඒතර වෘත්තය කීයද? වෘත්තය වෘත්තය 5යි. පහයි. මට ඇතුළත් කරන්න ඕන 29. 29 ඇතුළත්. වෘත්තය 2යි 2යි
පත්‍රය මට ඇතුළත් කරන්න ඕන පුතේ 278 වෘන්තය වෘන්තය 8යි. හරි. වැඩේ තේරෙන්නේ නැති දැන්. වැඩේ තේරුණා නේද? මොකද පුතේ? ඔකේ යතුරු යතුර ඔය වෘන්ත ඒව පස්සේ පොඩ්ඩක් ඉන්න. යතුර ගැන මම පස්සේ කියලා දෙන්න. දැන් මම අහනවා යතුරක් ගැන. හරි. ඔන්න වෘන්තය පත්‍රය මුලින්ම අඳුනගත්තා. ඊළඟට සමහර ඒවා පුතේ මෙන්න මේ වගේ 0.1 1.3 13.9 මෙන්න මේ වගේ දත්ත එන්නේ දශම සංඛ්‍යා. හැබැයි ඒකත් පුතේ පළමු දශම ස්ථානෙන් තියෙන විතරයි වෘන්තය පත්‍රය ලෙස ඇතුළත් කරන්නේ. පළමු දශම ස්ථානෙ තියෙන. අනිත් ඒවා බෑ. අනිත් ඒවා දෙන්නෙත් නෑ ඔයාලා. හරි. ඒවා ගන්නෙත් නෑ අපි. හරි. ඔන්නෝම පළමු දශම ස්ථානෙන් දීලා තියෙන දත්ත සමූහයක් වෘන්ත පත්‍ර සටහනක ඇතුළත් කරොත් පුතේ වෘන්තයටයි පත්‍රයටයි ගන්නෙ මොනවද කියලා බලමු. ඔන්න බලන්න. හරිද? එතකොට පුතේ වෘන්තයට ගන්නේ මෙන්න මේ එක ස්ථානයේ එහෙම නැත්නම් දස ස්ථානයේ තියෙන ඉතිරි ඉලක්කම්. පත්‍රයට ගන්නේ පළමු දශම ස්ථානයේ ඉලක්කම. පත්‍රයට ගන්නේ කවුද? පළමු දශම ස්ථානයේ ඉලක්කම. එහෙනම් පත්‍රය පළමු දශම ස්ථානයේ ඉලක්කම 1නේ. ඒතර වෘන්තය කීයද? බිඳුව. 13 1.3 පත්‍රය 3යි වෘන්තය 1යි 13 වැඩේ තේරුණානේ? ඔන්න මේ ටිකත් පුරවන්න පුතේ. මේකෙත් මේ පළමු දශම ස්ථානයේ ඉලක්කම කොටු කරගන්න මේක. හරි. බලන්න ඒකෙත් දීලා තියෙනවනේ මෙතන කොටුවක්. ආන්නේ මොකද්ද බලන්න කියලා තියෙන තරුවක් දාලා. දත්ත සමූහය දශම සංඛ්‍යා වේ නම් පත්‍රය සඳහා පළමු දශම ස්ථානයේ ඉලක්කම. හරිනේ. පත්‍රය සඳහා අපි ගත්තේ මොකද්ද? පළමු දශම ස්ථානයේ ඉලක්කම. ඉලක්කමද වෘන්තය සඳහා පූර්ණ සංඛ්‍යා කොටසෙහි ඉලක්කම්. වෘන්තයට ගත්තේ මොන කොටසේ ඉලක්කම්ද? පූර්ණ සංඛ්‍යා කොටසේ ඉලක්කම්. පූර්ණ සංඛ්‍යා කොටසේ ඉලක්කම්. ද ලියනු ලැබේ. වැඩේ තේරුණානේ? හරි. මම තව උදාහරණ ටිකක් ගන්නම්. 0.7 පත්‍රය කීයද? පත්‍රය 7යි. වෘන්තය බිඳුවයි. තව ගන්නම් 2.8 පත්‍රය 8යි වෘන්තය 2යි. පත්‍රය 8යි වෘන්තය 2යි. තව එකක් ගන්නම් 28.9 පත්‍රය 9යි වෘන්තය 28යි. වැඩේ හරිද? දැන් තේරුණානේ? තේරුණා. ඔව්. හරි. ඔන්න පුතේ ඊළඟට තව උදාහරණයක් දීලා තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. හරි. තුන්වෙනි උදාහරණය ඊළඟට ටියුට් එකත් පුරවගෙන යන්නේ හොඳේ. දැන් ඔය ටියුට් එකේ වෘන්ත පත්‍ර සටහන් සම්පූර්ණ කරගෙන යන්න ඕනි. දැන් මම උදාහරණයකින් එක සාකච්ඡා කරනවනේ මේ 7 5 22 18 15 29 ඒ වගේම 12 යන දත්ත සමූහයේ වෘන්ත පත්‍ර සටහනක දැක්වීම. ඔන්න මම මේකට දැන් වෘන්ත පත්‍ර සටහන අඳිනවා. පොඩ්ඩක් බලන් ඉන්න. වෘන්තය පත්‍රය. හරි. පුතේ මම දැන් මුලින් බලනවා මේක වෘන්ත පත්‍ර සටහනට දාන්න කලින් චුට්ටක් මේ තියෙන දත්ත ටික දිහා හොඳට බලනවා. තනි ඉලක්කම තියෙන ඒවා තියෙනවනේ. තනි ඉලක්කම. ඒවයි වෘන්තය කීයද?
බිඳුවයි. එහෙනම් මම මුලින්ම බිඳුවෙන් පටන් ගන්නවා. ඊට පස්සේ පුතේ එක ස්ථානයේ ඉලක්කම එක වෙන ඒවා තියෙද බලන්න. තියෙනවනේ. තියෙනවා. එහෙනම් ඊළඟට මම වෘත්තයට එක දාගන්නවා. වෘත්තයට එක දාගන්න. ඊළඟට sorry එක ස්ථානයේ නෙමෙයි. sorry වැරදුනා. මොන ඉලක්කමද? දස ස්ථානයේ. දස ස්ථානයේ කියලා. වැරදුනා. මේක පුතේ දස ස්ථාන ඉලක්කම වෙනවා. බලන්න දස ස්ථානයේ ඉලක්කම ඊළඟට දෙක වෙන ඒව තියද? තියෙනවා. එහෙනම් වෘත්තයට මම දෙකක් දාගන්නවා. ඊළඟට බලන්න දස ස්ථානයේ ඉලක්කම 3 වෙන ඒවා තියද? නැහැ. එච්චරයි තියෙන්නේ. දැන් පුතේ ඔන්න හොඳට බලන් ඉන්න. මේකේ 7 තියෙනවනේ. 7 වෘත්තය බිඳුවයි පත්‍රය 7යි. 5 පහේ වෘත්තය බිඳුවයි පත්‍රය 5 පුතේ ඒකෙමයි ලියන්නේ. පොඩි හිස් තැනක් තියුවා. පොඩි හිස් තැනක් තියලා අන්න වෘත්තය බිඳුවේමයි ලියන්නේ. 5 පත්‍රය මෙතන. හරිද? ඊට පස්සේ 22 නේ පුතේ. 22 වෘත්තය 2යි පත්‍රය කීයද? 2යි. 18 වෘත්තය 1යි පත්‍රය 8යි. 15 වෘත්තය 1යි පත්‍රය 5යි. ලියන්නේ පොඩි හිස් තැනක් තියලා. සර් මේ දෙක අතරට කමා දාන්නේ නැද්ද? නෑ කමා දාන්නේ. අපෝ නෑ කමා දාන්නේ. යම් හිස් තැනක් තියෙනවනේ ඒ හිස් තැන් එක හා සමානයි. ඒ හිස් තැන එක හා සමානයි. සමාන එක කොටුවක් වගේ ඔයාලා තියනකො එක කොටු. දැන් මේක නම් ඕනේ නෑනේ මේක නම් ලියන්න පුළුවන් පොඩි හිස් තැනක් තියලා. හරි? මුලින් අහගෙන ඉන්න පස්සේ ප්‍රශ්න අහන්න. ඊළඟට 29 වෘත්තය 2යි පත්‍රය කීයද? පත්‍රය 9යි. මේ සංඛ්‍යා ටික එකකලින්. මෙතන හිස් තැනක් තියෙනවා. ඊළඟට පුතේ 12 වෘත්තය 1යි පත්‍රය 2යි. දැන් ඔන්න වෘත්තපත්‍ර සටහනට ඇතුළත් කරා. ඊළඟට පුතේ ඔය වෘත්තපත්‍ර සටහනක් අනිවාර්යෙන්ම මේ තියෙන පත්‍ර ටික ඒ වගේම වෘත්ත ටිකත් පත්‍ර ටිකත් පිළිවෙලකට සකස් කරලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේකේ හැම පත්‍රයක්ම වෘත්ත ටික නම් ආරෝහණ පිළිවෙලට තියෙනෝනේ. ඒ නිසා පත්‍ර ටිකත් මම ආරෝහණ පිළිවෙලට සකස් කරනවා. ඔන්න එහෙනම් මේකේ පත්‍ර ටික ආරෝහණ පිළිවෙලට සකස් කරන්න ඕන නිසා තවත් වෘත්තපත් සටහනක් පහලින් ඔයාලට දීලා තියෙනවා ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘත්තපත් සටහන කියලා. ඔන්න දැන් මම ඒක ලියාගත්තා වෘත්තය මෙතන පත්‍රය වෘත්ත ටික ආරෝහණ පිළිවෙලට තියද නැද්ද? තියෙනවා. බිඳුව 1 2 පත්‍ර 7යි 5යි මාරු කරගන්න ඕනයිනේ. ඔව් 5යි 7යි. මේකේ 8යි 5යි 2යි 2 මුලින් ලියලා 5 ඊළඟට ලියලා 8 ඊළඟට ලියනවා. 2යි 9 නම් හරියටම තියෙනවා. ඕන්න ඔහොම ලියනවා. දැක්ක නේද? ඔන්න පුතේ ඔයාලට වෘත්තපත්‍ර දෙකක් තියෙනවා. ඔය උදාහරණෙට පළවෙනි වෘත්තපත්‍ර සටහන මේ විදියට දාගන්න. මේ විදියට. ඊළඟට ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘත්තපත්‍ර සටහන කියලා මෙතන ලියලා තියෙනව නේද? අන්න ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘත්තපත්‍ර සටහන යටතේ මෙන්න මේ විදියට සකස් කරලා ලියන්න. හරි. සර් දැන් 2400 කියලා වගේ එකක් තිබ්බොත් ඒකේ වෘත්තය 240 පත්‍රයට ගන්න එක ස්ථාන ඉලක්කම. ඒ වගේව දෙන්නේ නැහැ. හරි. පුතේ තවත් දෙයක් තියෙනවා. දැන් ওই ටික තේරුණානේ ඔයගොල්ලන්ට. excuse me sir දශම සංඛ්‍යාවක දශම පූර්ණ සංඛ්‍යාවයි දශම සංඛ්‍යාවයි ඒ කියන්නේ මේවත් එක්ක දශම සංඛ්‍යාව තියෙන ඒවා එකට එන්නේ නැහැ. හරිද? දැන් මේකම දශම සංඛ්‍යාවක් දුන්නොත් ඒ වගේ එකක් මේ වගේ එකකට දාන්න බෑ. පූර්ණ සංඛ්‍යාව වෙනම එනවා. දශම සංඛ්‍යාව තියෙන ඒවා
වෙනම එනවා. දෙකම කවලම එන්නේ නැහැ. නෑ සර් මම කියන්නේ දශම සංඛ්‍යාවක දශම ස්ථාන දෙකක් ආවොත් කියන්නේ ඒවත් නැහැ. දශම සංඛ්‍යාවක දශම ස්ථාන දෙකක් ආවොත් ඒ වගේ වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ වෙන්නේ නැහැ. ඔව් කියන්න පුතේ. ඉතුරු කොටුවත් පාට කරන්නේ ඒකේ කමන්නේ. ඒකේ පාට කරන්න ඕනේ නැහැ. කමන්නේ. ඒක ඔන්න අපි ගත්තා. දැන් වැඩේ තේරෙනවනේ පාට කරන්න කිව්ව ඕගොල්ලන්ට කලින් අඳුර ගන්න වෘත්තය පත්‍රය. දැන් වෘත්ත පත්‍ර අඳුර ගන්න පුළුවන් නේ. ඔන්න දැන් වගු මේ වෘත්ත පත්‍ර සටහනට ඇතුළත් කරන විදිය ගැන කියලා දුන්නා. තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි පුතේ මේ වෘත්ත පත්‍ර සටහනේ මේ වයින් කියවෙන්නේ මොකද්ද කියන එක අපි මෙතන ඉස්සරහින් ලියන්න ඕන යතුර කියලා. යතුර කියලා මේ ඉස්සරහින් හරි යටින් හරි කොහෙන් හරි ලියන්න. දැන් පළවෙනි වෘත්ත පත්‍ර සටහනේ ඉස්සරහ පොඩි ඉඩක් තියෙනවනේ. දෙවෙනි වෘත්ත පත්‍ර සටහනේ තියෙනවා. දෙකේම ලියන්න ඕන. මෙන්න මෙතන පුතේ මම ලියන්නම් යතුර මේ කැමති එකක් ගන්න පුළුවන්. හොඳ. මම 1.8යි ගන්නම්. 1 ඉරක් 8. 18 කියන එක ගත්ත 1 ඉරක් 8. ඕනනම් ඒකට කැමති නැත්නම් 1 ඉරක් 5 කියලා ගන්න පුළුවන්. යනු සර් දෙක ඉරක් දෙක එහෙම ගන්න පුළුවන්. පුළුවන්. ඒක ගන්න පුළුවන්. එතකොට 2 ඉරක් 2 යනු 22 යන්නයි. දැන් මම ගත්තේ 1 ඉරක් 8. මෙහෙම ඉරි කැලක් ගහලා 1 ඉරක් 8 යනු 18 යන්නයි. ඔන්නෝම ලියන්න. මේකටත් ඉතින් ඒකම ලියන්න. ආරෝහණ පිළිවෙලට සකස් කරපු එක තියෙනවනේ පහළ. මේ ආරෝහණ පිළිවෙලට සකස් කරපු එකටත් පුතේ මේ ලියපු යතුරම යටින් මෙතන තියන්න. යතුර 1 ඉරක් 8 යනු 18 යන්නයි. ඔන්නෝම යතුර ලියන්න ඕන. යතුර කියන්නේ මේකෙන් කියවෙන්නේ මොකක්ද? යතුරට කැමති අගයක් ගන්න පුළුවන්. කැමති එකක් ගන්න පුළුවන්. කැමති එකක් ගන්න පුළුවන්. ඕනම් 15 1 ඉරක් 5 යනු 15 යන්නයි. නැත්නම් 1 ඉරක් 2 යනු 12 යන්නයි. 2 ඉරක් 2 යනු 22 යන්නයි. ඔව් කියන්න පුතේ. උඩම ගන්න එක මේ යටටත් ගන්න ඕනේ. ඔව් උඩම ගන්න එක තමයි යටටත් ගන්න. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට සකස් කරලා නැති එකේ ගන්න එකමයි ආරෝහණ පිළිවෙලට සකස් කළ එකෙත් ගන්න. හරිද යතුර ලිව්වද? ඔව්. දැන් බලන්න පුතේ ඒකෙත් මේ කොටු කරලා තරුව දාලා දීලා තියෙනවනේ. ආන්නේ බලන්නකෝ. එක පේලියක පත්‍ර එකකට වඩා ඇතනම් ඒවා පරතර සහිතව ලිවිය යුතුය. ඇත්තනේ පුතේ මේ එක පේලියක පත්‍ර එකකට වඩා තියෙනවා නම් මොකද කරන්නේ? ඒවා පරතර ඇතිව ලියන්න ඕනි. ඊළඟට වෘත්තපත සටහනේ දැක්වෙන දෙය යතුර ලෙස ලිවිය යුතුය. අන්න වෘත්තපත සටහනේ මොකද දැක්වෙන්නේ කියන එක යතුර කියලා ලියන්න ඕනේ. ඊළඟට දත්ත ආරෝහණ පිළිවෙලට නොමැතිනම් ආරෝහණ පිළිවෙලට නැතිනම් මොකද කරන්න ඕන? ආරෝහණ පිළිවෙලට සකස් කරලා අලුතින් වෘත්තපත සටහනක ලියන්න ඕන. වැඩේ සර් අපිට දැන් සර් එකපාරටම ආරෝහණ පිළිවෙලට මේ එක වෘත්තපත්‍ර සටහනක් ඇඳලා අඳින්න බැරිද? අඳින්න පුළුවන් නම් අඳින්න පුළුවන්. ඔයාට ආරෝහණ පිළිවෙලට එක සැරේ සකස් කරගන්න පුළුවන් නම් එක සැරේ ආරෝහණ පිළිවෙලට සකස් කරගත්තොත් කමන්නේ. එතකොට වැරදි දාන්න නැත්නම් එහෙම කරාට එහෙම වැරදි දාන්න නැහැ. හැබැයි එහෙම කරගන්න අමාරුයි. එක සැරේ ආරෝහණ පිළිවෙලට ගන්න පට්ට අමාරුයි. ඔන්න බලන්නකෝ පුතා පොඩ්ඩකින්. ඔය වගේ දත්ත මේ 7ක් 8ක් දෙන්නේ. දත්ත දෙනකොට දෙනවා 20ක් 30ක් 40ක් 50. ඒතර කොහොමද ආරෝහණ පිළිවෙලට සකස් කරන්නේ? හරිද? ගොඩක් දුන්නම ආරෝහණ පිළිවෙලට එක සැරේ සකස් කරගන්න බෑ. එතකොට අලුත් එකක් සකස් කරනවා. හරිද? ඔන්න බලන්නකෝ දැන් ගණන් වලින් ගණන් හදනකොට ඔයගොල්ලන්ට තේරෙයි. අනේ මේක කොහොමද එක සැරේ ආරෝහණ පිළිවෙලට සකස් කරන්නේ? ඔයාලටම තේරෙයි. හරි. පුතේ මේකේ ඔය කොටු කරලා තියෙන ඒවාත් හයිලයිට් කරගන්න ඕන. ඔය කොටු කරලා දීපු කොටු තුනම හයිලයිට් වෙන්න ඕනි. හරිනේ? මේ කොටුව මේක මේක. මේ කොටු තුනම හයිලයිට් වෙන්න ඕනි. හරි දැන් එන්නේ එහා පැත්ත පිටුවට. ඔන්න ප්‍රශ්න අංක 1. දැන් කරමු බලන්න. දැන් පටන් ගන්නකෝ එහෙනම්. පොතේ කරන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 1. පොතට ගන්න පුතේ මාතෘකාව ලියන්න දැන් ඔයාලගේ පොතේ. පොතේත් මාතෘකාව ලියලා ප්‍රශ්න අංක 1 කියලා දාලා වැඩේ පටන් ගන්න.
සර් ටියුට් එකේ ඉඩ තියන්නකො ප්‍රමාණයක් ගන්නත් හදන්න. ඔය මේ වගේ එකක් අඳින්න එහෙම ඉඩ තියන්න බෑ පුතේ. ඒ ඉඩ තියුවේ මං උදාහරණයකට ඉඩ තියුවා. මේ වගේ ගානකට කොච්චර ඉඩයයිද කියලා කියන්න බෑ. මොකද ළමේ ඒ කරන විදිය අනුව වෙනස් වෙනවා. හරි? මෙහෙන් ඒක ඉඩ තියන්න ගියොත් පැති දෙකක්වත් ඉඩ තියනවා. සම්පූර්ණ පොළ දෙකක්. ඒ ගාන ලොකුයි. ඔන්න ප්‍රශ්න අංක 1. වැඩේ පටන් ගමු. සර් එතකොට print කරන්නත් ගොඩක් වියදම් දරුවෝ හරිද මේ ඕගොල්ලන්ට දැන් එක එක්කෙනා ලියන විදිය ප්‍රමාණ වෙනස් නේ. ඒ නිසායි මෙහෙම කරලා තියෙන්නේ. හරි. වැඩේ පටන් ගමු. ප්‍රශ්න අංක 1 කියලා දාන්න. වෘත්තපත්ත සටහන අඳින්න ඕන. එක ප්‍රශ්න අංකික රෝමි ලකම් 1 යටතේ. වෘත්තය පත්‍රය. පත්‍රය පැත්ත දිග වෙන්න ඕන. මොකද මේ පැත්තේ දත්ත ගොඩාක් ලිය වෙනවා. සර් අනුමාත්‍රිකාවක් නැහනේ. නෑ. සර්ටියුට් ප්‍රධාන මාතෘකාව ලියලා වෘත්තපත්ත සටහන කියලා පුතට ලියාගත්තට කමක් නැහැ. ප්‍රධාන මාතෘකාව ලියනවනේ. ලියලා වෘත්තපත්ත සටහන තමයි උපමාතෘකාව. හරි. ප්‍රධාන මාතෘකාව දත්ත නිරූපණය හා අර්ථකථනය උපමාතෘකාව වෘත්තපත්ත සටහන. ඔන්න වෘත්තපත්ත සටහන මම ඇඳා. දැන් පුතේ අපි එක සැරේ වෘත්තපත්ත ලකුණු කරන්න කලින් හොඳට මේ දත්ත දිහා බලන්න ඕනි. බලන්න දත්ත ටික දිහා. දත් සෙට් එක දිහා බලලා වැඩක් නැහැ මේ දත් ටික දිහා බලන්න. හරිනේ දත් නෙමෙයි. හරි ළමයි එක සැරේ උඩ වෙලා උඩ ගියා. උඩ ගියේ දත් දිහා බලනවා කියලා. හරි. වෘත්තපත්ත සටහන අඳින්න කටේ වෘත්ත කියලා පැත්තකින් ලියලා ඊට පස්සේ පිළිවෙලට හදන්න පුළුවන්. ඔව්. මුලින්ම මෙහෙමයි. අපේ වෘත්ත ටික පිළිවෙලට ලියා ගන්නවා. හරිද? වෘත්ත ටික නම් පිළිවෙලට ගන්නවා. බලන්න පුතේ මේකේ තියෙන්නේ 12 32 9 තියෙනවනේ. එහෙනම් ඒකේ වෘත්තය කීයද? 9 වෘත්තය. 9 වෘත්තය බිඳුවයි. 9 වෘත්තය බිඳුවයි. 9 වෘත්තය බිඳුවයි. එහෙනම් බිඳුව ඕන. ඊළඟට තියද බලන්න 18 ඒව කියන්නේ දස ස්ථානයේ එක වෙනේම තියද බලන්න. තියෙනවා. 11 තියෙනවනේ 11 තියෙනවා. ඒ කියන්නේ 11 ගණන් 12 දැන් 20 ගණන් තියද බලන්න 20 ගණන් තියෙනවා 20 ගණනුත් තියෙනවා 30 ගණන් තියද බලන්න 30 ගණන් තියෙනවා 40 ගණන් තියද බලන්න තියෙනවා 50 ගණන් තියෙනවා 60 ගණන් තියෙනවා 70 ගණන් 80 ගණන් 90 ගණන් 100 ගණන් නෑ. ඔන්න වෘත්ත ටික ලියාගත්ත පිළිවෙලට. පත්‍ර ටික එහෙම කරන්න බෑ. පත්‍ර එහෙම පිළිවෙලින් ලියන්න අමාරුයි. හරි. පිළිවෙලින් ලියන්න පුළුවන් නම් හොඳයි. එහෙම ලියන්න අමාරුයි. අපි කරන්නේ මෙහෙමයි. ඔන්න මම තා පොඩ්ඩක් වෘත්තපත්ත සටහන උඩට ගන්නම්. මගේ පල්ලෙහාට ඉඩ වැඩි මදි වෙච්ච නිසා පොඩ්ඩක් මේක උඩට ගන්නවා ආයි මකලා. වෘත්තය පත්‍රය හරි බිඳුව 1 2 3 4 5 6 7 8 9 පුතේ මෙන්න මෙහෙමයි පත්‍ර ටික ලකුණු කරන්නේ හරිද පැන්සලකුත් ගන්න ඕනි මේ වැඩේට පැන්සලයි පෑනයි දෙකම ඕන එක අතකින් පැන්සල තියාගන්න වම් අතට දැන් දකුණු අතෙන් ලියන ළමයි දකුණු අතේ පෑන තියාගෙන වම් අතට පැන්සල ගත්තා නම් වැඩේ හොඳයි අරගෙන පැන්සලෙන් මොකක්ද ඔය කරන්න කියන්නේ මම අර එකින් එක ලකුණු කරනවා කැප කැප ගන්නවා කප ඒ කියන්නේ කපලා දානවා අර ටියුට් එකේ තියෙන්නේ මෙහෙම 12 මම ඒ ටිකට පොඩ්ඩක් ලියා ගන්නම් කිහිපයක් විතර 12 32 9 91 72 කොහොම තියෙනවනේ පැන්සලෙන් පුතේ මේක කපලා දැම්මා එක පත්‍රය දෙක මෙතෙන්ට තේරුණාද
32 කපලා දැම්මා 3 පත්‍රය 2 මෙතෙන් 9 කපලා දැම්මා නැත්තම් මෙහෙම කරක් කමන්නේ නැහැ පැන්සලයි පෑනයි පටල වෙනවනම් ඔක්කොම මොකෙන් කරන්නද පැන්සලෙන් කරන්න ඔක්කොම පැන්සලෙන් කරන්න පැන්සලෙන් කපලා දැම්මා පැන්සලෙන් ලිව්වා පැන්සලෙන් නෙවෙයි පැන්සලෙන් කපලා දැම්මා පැන්සලෙන්ම ලිව්වා හරිනේ පෑනෙන් ලිව්වත් කමන්නේ පෑනෙන් ලිව්වට කමන්නේ නැහැ හැබැයි අර ටියුට් එකේ පෑනෙන් කපන්න එපා පුතේ ටියුට් එක නැත්තම් ගන්න දෙයක් නැහැ පෑනෙන් කපලා දාලා පස්සේ මේ ටික මකලා හරි දාන්න පුළුවන් හරිද ඒ නිසා ටියුට් එකේ පෑනෙන් කපලා දාන්න එපා මම අර ටියුට් එකේ කපන නිසායි ඒක පැන්සලෙන් කපන්න කිව්වේ නැත්තම් අපරාධනේ ටියුට් එකේ පෑනෙන් ඉරි ගහලා දැම්මොත් හරි ඒ නිසා මේක පැන්සලෙන් කපලා මේකත් පැන්සලෙන්ම ලියලා දාන්න හරි 9 ඔන්න 9 ලියාගත්තා 91 එක ඔන්න කපලා දැම්මා 72 කපලා දැම්මා ලිව්වා හරිනේ වැඩේ කරගෙන යන දරබඩ ගාලා වැඩේ තේරුම් නැති ළමෙක් ඉන්නවනම් මට කියන්න තාම තේරුම් නැත්තම් කියන්න සර් ඔව් පුතේ සර් එකම වර්ගයේ ඉලක්කම් දෙකක් තිබ්බොත් මොකද කරන්නේ ඒව ලියනවා ඔක්කොම එකම වර්ගයේ තියෙන ඒවාත් ලියනවා ආයෝක ආපහු එකක් ඇඳලා මේ ආරෝහණ පිළිවෙලටත් ලියන්න ඕන. අන්න හරි ආයිමත් සකස් කරන්න ඕන ආරෝහණ පිළිවෙලට එක මේක මුලින්ම දාගන්නකෝ මුලින්ම මේ විදිහට ලකුණු කරගෙන යන්න ඔන්න මමත් මේ ටික කරගෙන යන්නම් දරබඩ ගාලා මම මේ දත්ත ටික ලියාගත්තා නම් පහසුයි වගේ නැත්නම් ටියුට් එක බල බල ඉන්නකොට වෙලා යනවා 72 69 මම මෙහෙන් ලියා ගන්න 69 48 55 80 27 5 ඊළඟට 11 8යි 51යි 62යි 43යි 23යි 81යි මගේ සද්දේ කරදරයක් නම් කවන්නේ මම මේ ශබ්ද ලියන්න හරි හරි කරගෙන යන්න 23යි 81යි හරි 69 27 පහ 11 98 51 62 43 23 81 52 එක පෙළියටම කියන්නේ ලකුණු කරන්න නැතුව පොඩ්ඩක් සර් මේ කියන්නේ මේ මෙහා ගියට කමක් නැද්ද පුළුවන් නම් එක පේලියට ලියන්න. ඒ කියන්නේ පුතේ ඔයාලා නෑ සර් ඒ පෙළිය නෙමෙයි සර් දැන් ඔය 4 ළඟ නම් 8 3 7 තියෙනනේ 8 7 3 කියලා එහෙම ලිව්වට කමක් නැද්ද සර් කමන්නේ. කොහොමත් අපි ආරෝහණ පිළිවෙලට සකස් කරනවනේ පුතේ ආයි. 61 78 80 93 28 15 73 48 51 53 73
සායි ආරෝහණ පිළිවෙලට ලියා ගන්නද? ඔව් ආරෝහණ පිළිවෙලට සකස් කරන්න ඕන. බලන්න පුතේ මම ලියලා ඉවර වෙනකන් ඉන්න චුට්ටක් ඕගොල්ලෝගේ වැරදුනක් දන්නේ නැහැ. ඒ නිසා චුට්ටක් බලා ගන්න. ආරෝහණ පිළිවෙලට සකස් කරන්න කලින් මට එන එකම ඕගොල්ලන්ට තාවද කියලා බලන්න. 47 87 53 27 48 72 52 40 හරි මම නම් ලකුණු කරගෙන ඉවරයි බලන්න පුතේ මෙහෙම ආවද කියලා 9යි 5යි 2යි 1යි 5යි 7යි 3යි 8යි 7යි 2යි හරිද බලන්න ඔයාලගෙත් හරි සර්. හරිනේ හරි සර්. සර් පහේ පත්‍රයට දෙකක් වෙනවද? අන්තිම ඔව් අයි 52ක් තිබුණනේ අන්තිමට ඔව් හරි කොබන් මේ විදිහටම ආපු ළමයි වැඩි අත උස්සන්න මේ විදිහටම වුන්තපත සටහන පුතේ තව දෙයක් කියන්න චුට්ටක් අහගන්න අපිට සමහර වෙලාවට ඔය වුන්තපත සටහනේ දත්ත මිස් වෙන්න පුළුවන් අර මිස් වෙන නිසා තමයි අර විදිහට කතිර ගදා මේකේ ලකුණු කරගන්නේ කතිර දැම්ම ලකුණු කරා කතිර දැම්ම ලකුණු කරා හරිද කෝකටත් මෙතන තියෙන දත්ත සංඛ්‍යාව පොඩ්ඩක් ගණන් කරලා බලන්න අරකේ තියෙන දත්ත සංඛ්‍යාවට සමානද කියලා සාමාන්‍යයෙන් එහෙම නොවුනොත් ඒක වැරද්දක් එහෙම වෙනවද කියලා චුට්ටක් චෙක් කරලා බැලුවට කමක් නැහැ ගණන් කරලා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 39යි 40ක් තියෙනවා බලන්න ඕගොල්ලෝගේ 40යිද අතන සංඛ්‍යාත් 40ක්ද බලන්න දීලා තිබුණේ 40 හරිද පුතේ වෘන්තපත්‍ර සටහනේ මෙන්න මෙහෙම යතුරු ලෙස 4 ඉරක් 8 යනු 48 යන්නයි කියලා ලියන්න වෘන්තපත්‍ර සටහන ආරෝහණ පිළිවෙලට හදන්න කලින් එකෙත් මේක ලියනවා ආරෝහණ පිළිවෙලට හැදුවට පස්සේ එකෙත් යතුරු ලියනවා දෙකේම ලියනවා හරි දැන් ආරෝහණ පිළිවෙලට සකස් කරන්න ඕන ලියන පුතේ ආරෝහණ පිළිවෙලට සකස් කර වෘන්තපත්‍ර සටහන කියලා උඩින් ලියලා තමයි සකස් කරන්නේ උඩ ලියන්න ඕන ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘන්තපත්‍ර සටහන කියලා උඩින් ලියන්න මුලින්ම ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘන්තපත්‍ර සටහන කියලා ලියලා ආරෝහණ පිළිවෙලට මේ වෘන්තපත්‍ර සටහන අලුතින් සකස් කරන්න අලුත් එකක් ඇඳලා හරි මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට මේ වැඩේ කරගන්න ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘන්තපත්‍ර සටහන 9යි 5යි මම මාරු කරලා ලියනවා දැන් ඕගොල්ලන්ට නම් ඉතින් ආරෝහණ පිළිවෙලට අලුතින් සකස් කරන්න එපා මට නම් හරි ලේසි මැකුව මාරු කරා ඔයාලත් ඉගෙන ගන්න වයිට් බෝඩ් අරන් ආව නම් ලේසි නේ අපිත් මේක මකලා ආයෙම ලියන්න. මකලා ලියන්න හරි ෂෝක් ඉන්න මට ගන්න මකලා ලියන්න හරි මේ අලුත් එකක් සකස් කරන්න ඕන හොඳේ මකලා ලියන්න බෑ ඔයගොල්ලෝ සර් අපි වඩා ගන්න බෑක් බර බරයිද හරි කිලෝ 30ක් වගේ ඉන්නේ 30 අයියෝ ඕකත් බරක්ද ඕන දිනුජේ නම් පොඩ්ඩක් බරයි එයා නම් කිලෝ සාමාන්‍යයෙන් දවසකට වේල් 3ට අමතරව ඒක ඩබල් කරලා කනවනේ වේල් 6ක් කනවා දන්නේ නැති ළමයි ඔව් ඔව් ඇත්ත ඒක තමයි ඒක එච්චර මේ සයිස් දැන්
අර පන්ති ඉඳපු දවස් වලට දැන් ඒ ඩබල් වෙලා. ඔව් මම දැක්ක දවසක. හරි. ඔන්න මම මෙයාවත් මාරු කරලා ගන්නම් ලේසි 3යි 7යි 3 මෙතෙන්ට දාලා 7 මෙතෙන්ට දාලා 7 මෙතෙන්ට දාලා 8 මෙතෙන්ට දාලා. හරි මේක නම් එහෙමමයි. මේකේ බිඳුවයි බිඳුව මෙහෙට දාලා 8 3ක් එනවනේ. 8 3යි 7 2යි. බිඳුවයි 3යි. බිඳුවයි 3යි. අටේව 2යි 7ව 3යිනේ තිබුණේ. හරි නේද? නෑ සර් 7 2යි 8 3. අයියෝ අන්න ඒක මටත් පැටලැවුණා. දැක්කනේ? ඕක මකලා මාරු කරනකොට පොඩ්ඩක් අන්න ඒ වගේ කේස් වෙන්න පුළුවන්. හරි. 1ව 3යි 1ව 3ක්. මේ ටික මකපු ගමන් අනිත් මකණේම මතක වෙනවා. එහෙනම් ප්‍රශ්නයක් වෙනවනේ. මම දෙකක් මකලා මෙතෙන්ට 5 දා ගන්නවා. එක මැකුවා. දැන් හරිද බලන්න? ඒක හරිනේ? හරි සර්. 2යි 2යි 3යි 3යි 8යි. 2යි 2යි 3යි 3යි 8යි. 2යි 2යි 3යි 3යි 8යි. බිඳුවේ බිඳුවේ 1යි 7යි. බිඳුවේ බිඳුවේ 1යි 7යි. 1යි 3යි 8යි. 1යි 3යි 8යි. ඔන්න පුතේ ආරෝහණ පිළිවෙලට සකස් කළ මුන්ටපත් සටහන. කොහොමද මේ විදිහට ආරෝහණ පිළිවෙලට වැඩේ ඕකේ හරියට තියන ළමයි අතුස්සන්න ආරෝහණ පිළිවෙලට. හරි. ආරෝහණ පිළිවෙලට සකස් කළා. ඊළඟට රෝමි ලකන් 2. මොකද දැන් රෝමි ලකන් 1 වැඩ ඉවරයි. දැන් රෝමි ලකන් 2 කියලා දාලා පටන් ගන්න. ඇගයීම් පරීක්ෂණයට මුහුණ දුන් මුළු සිසුන් ගණන කීයද? අපි ඉස්සෙල්ල හොයාගත්ත. මම මෙහෙම ගණන් කරානේ. ඔක්කොම කීයක් තිබුණද? 40යි. ඔක්කොම සිසුන් 40ක් තමයි පුතේ මේ ඇගයීම් පරීක්ෂණයට මේ ඇවිල්ලා තියෙන්නේ. ලියන්නේ මොකද? යතුර ලියන්නේ ලිව්වා. මම ලියන්නේ තියෙන්නේ. යතුර ලියලා තියෙන්නේ මම. ඔයාලා ඉක්මනින් ලියා ගන්න යතුර ලිව්වේ නැත්තම්. හරි ඇගයීම් පරීක්ෂණයට මුහුණ දුන් මුළු සිසුන් ගණන කීයද? මුළු සිසුන් 40යි. මුළු සිසුන් ගණන සමානයි 40යි කියලාම දාන්න. රෝමි ලක්කන් 3. ලබාගත් උපරිම ලකුණ කීයද? ලබාගත් උපරිම ලකුණ කීයද? මේ තියෙන පුතේ ලකුණු කීයද? 98. මේකෙන් කියවෙන්නේ 98. එහෙනම් ලබාගත් උපරිම ලකුණ 98. උපරිම ලකුණ 98. රෝමි ලකන් 4 ඊළඟට. අවම ලකුණ කීයද? අවම ලකුණ දන්න ළමයි අත උස්සන්න. අවම ලකුණ දන්න ළමයි අත. 5. ඔය අත දෙන්න. හරිසෝ. අත උස්සන්න කිව්වම කට උස්සන ළමයි. හරි කමන්නේ දැන්. 5යි. අවම ලකුණ 5යි. රෝමි ලකම් 5 ඊළඟට. මෙම දත්ත විසිරී ඇති පරාසය සොයන්න. අන්න මේ දත්ත විසිරිලා තියෙන්නේ මොන වගේ පරාසයකද? ඒ කියන්නේ පුතේ පරාසය කියන්නේ වැඩිම පරාසය කියන්නේ අහගන්න උපරිම දත්තයෙන් එහෙම නැත්නම් උපරිම ලකුණෙන් අවම ලකුණ අඩු කරාම ලැබෙන අගය තමයි පුතේ පරාසය කියන්නේ. එහෙනම් මේ දත්ත විසිරිලා තියෙන්නේ පුතේ මෙන්න මේ 5 ඉඳලා 98ට යනකන්නේ. අඩුම ලකුණ 5 ඉඳලා වැඩිම ලකුණ 98ට එනකන් තමයි මේ දත්ත විසිරිලා තියෙන්නේ. අන්න ඒ විසිරී ඇති පරාසය නම් ගන්න ඕන
98න් අඩු කරනවා 5. ඒ කියන්නේ උපරිම ලකුණෙන් අවම ලකුණ අඩු කරනවා. කොට ලැබෙනවා 5. පරාසය සමානයි 98න් අඩු කරනවා 5. උපරිම ලකුණෙන් අවම ලකුණ අඩු කරනවා 93යි. 93යි. මෙන්න පරාසය. කොහොමද පරාසය ගන්නේ? උපරිම ලකුණෙන් අවම අඩු කරලා. අන්න හරි. ඊළඟට රෝමි ලක්කම් 6. ලකුණු 51ක් ලබාගත් සිසුන් කී දෙනෙක් සිටීද? 51 ඒවා කීයක් තියෙද බලන්න පුතේ? මේකේ 3යි. 51 කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. 3යි. 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනයි දෙන්නයි 3 දෙනයි. එහෙනම් රෝමි ලක්කම් 6 3යි 3 දෙනයි. 3යි කියලා ලියන්නකො. රෝමි ලක්කම් 7. වෘන්තපත සටහන අනුව මෙම දත්ත සමූහය කාණ්ඩ කීයකට වෙන් කළ හැකිද? පුතේ අන්න අලුත් එකක් අමුතු එකක්. අමුතු ප්‍රශ්නයක්. දැන් මේව නම් ඔක්කොම තේරෙනවා. එච්චර අවුලක් නැහැ. තේරුම් ගන්න පුළුවන්. නේ? මේව ඔක්කොම තේරෙනවා. මේව තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? මේ කියලා දීපු දේවල් තේරුම් නැති කවුරු හරි ළමෙක් ඉන්නව නම් කියන්න. මේ 51ක් ගත්තු ළමයි 3 දෙනෙක් කොහොමද ආවේ? ඒක තේරුම් නැති ළමයි ඉන්නවනම් චුට්ටක් මට කියන්න. ඉන්නවද? නෑනේ. පුතේ මෙතන ළමයි දෙන්නයිනේ. ඒ ළමයි දෙන්න එක්කෙනෙක් ලකුණු 5යි අනිත් එක්කෙනා ලකුණු 9යි. මෙතන ළමයි කී දෙනෙක් ඉන්නවද? 3 දෙනයි. එක්කෙනෙක් 11යි, තව එක්කෙනෙක් 12යි, තව එක්කෙනෙක් 15යි. මෙතන ළමයි කී දෙනාද? 4 දෙනයි. එක්කෙනෙක් ලකුණු 23යි. 23යි. 27යි. 27යි. 28යි. එක ළමයි. එයා ලකුණු කීයක් අරගෙනද? 31යි. එතකොට පුතේ අපෙන් අහලා තියෙන්නේ වෘන්තපත් සටහන අනුව මෙම දත්ත සමූහය කාණ්ඩ කීයකට වෙන් කළ හැකිද? අපිට ගන්න පුළුවන් එක කාණ්ඩයක් ලකුණු 10ට අඩුවෙන් ගත්තු අය. ඒ කියන්නේ ලකුණු 5ක් 6ක් 7ක් 8ක් 9ක් මෙන්න එක කාණ්ඩයක්. ඊළඟට 11 ගණන් 12 ගණන් 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි ඒ එක කාණ්ඩයක්. 20 ගණන් ගත්තු ළමයි මේ කාණ්ඩේ. තව කාණ්ඩයක්. 30 ගණන් ගත්තු ළමයි මේ කාණ්ඩේ. 40 ගණන් ගත්තු ළමයි මේ 50 ගණන් ගත්තු ළමයි 60 ගණන් ගත්තු ළමයි කාණ්ඩය. 70 ගණන් ගත්ත ළමයි. කාණ්ඩ කීයක් ආවද? 9යි. 9යි 10යි. 1යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. කාණ්ඩ කීයද? කාණ්ඩ 10යි. මෙන්න මෙහෙම ලේසියෙන් ගන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9නේ පුතේ. මේ කාණ්ඩයත් එක්ක කීයද? 10යි. එහෙනම් අපිට මේ වෘන්තපත් සටහන කාණ්ඩ කීයකට වෙන් කරන්න පුළුවන්? 10කට. හරි. ලියන්න පුතේ රෝමි ලක්කම් 8 යටතේ 10කට වෙන් කළ හැකිය. කාණ්ඩ 10කට. කාණ්ඩ 10කට. කාණ්ඩ 10කට. හරි. කාණ්ඩ 10කට වෙන් කරන්න පුළුවන්. දැන් රෝමි ලක්කම් 9න් කියනවා පුතේ. මගේ අංකේ වැරදුනා වගේනේ. 8. මේක රෝමි ලක්කම් 7. මේක රෝමි ලක්කම් 8. මේක 7. කාණ්ඩ 10කට වෙන් කළ හැක කියන එක රෝමි ලක්කම් 7. රෝමි ලක්කම් 8 දැන් එම කාණ්ඩ දත්ත ගණන සමග ලියා දක්වන්න. අන්න එම කාණ්ඩ ලියන්න. පුතේ මේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ මොන ලකුණු ගත්තු අයද?
ලකුණු බිඳුවක් ගත්තොත් දාන්නේ මොන කාණ්ඩයටද? පළවෙනි කාණ්ඩයට. 11ක. ඔව් මේ කාණ්ඩය. ලකුණු එකක් ගත්තත් ඒක තමයි. ලකුණු දෙකක් ගත්තත් ඒක තමයි. තුනක් ගත්තත් ඒක තමයි. ඒක තමයි. හයක් හතක් අටක් නවයක් ඒක තමයි. ඒක තමයි. එහෙනම් පුතේ මේකේ දාන ලකුණු ටික චුට්ටක් මට කියන්නකෝ. බිඳුවේ ඉඳලා කීරණකම් 9ට. බිඳුවේ ඉඳන් 9 වෙනකම් දානවා. එතකොට බිඳුවේ ඉඳන් 9 වෙනකම් කියන ලකුණු ටික මේකට දැම්මම ඒකේ ඒ ලකුණු ගත්තු ළමයි කී දෙනෙක් ඉන්නවද? බිඳුවේ ඉඳලා 9ත් එක්ක ලකුණු ගත්තු ළමයි දෙන්නයි. මේ ඊළඟ කාණ්ඩය බලන්න. ඊළඟ කාණ්ඩය 10 ඉඳන් 19 ලකුණු 10ක් ගත්තොත් මේ කාණ්ඩයටනේ දාන්නේ. 11ක් ගත්තත් මේකට 12ක් ගත්තත් මේකට 13ක් ගත්තත් මේකට 14ක් මේකට 15 16 17 18 19ත් මේකටනේ. ඔව් සර්. එහෙනම් 10 ඉඳලා කී වෙනකම් 19. ලකුණු ගත්තු අය දාන්නේ මේ කාණ්ඩයට. ඒ කාණ්ඩේ ළමයි කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක්. අන්න ඊළඟ කාණ්ඩේ 20 ගණන් 20 ඉඳන් 29 වෙනකම් ලකුණු ගත්තු අය තමයි මේ කාණ්ඩෙට දෙනෙක් ඉන්නවා. ඊළඟට 39 වෙනකම් ලකුණු ගත්තු ළමයි එක්කෙනයි. ඔන්න ඒ කාණ්ඩ මෙන්න මේ විදියට අපිට දත්ත ගණනත් එක්ක කාණ්ඩ ටික ලියන්න පුළුවන්. එතකොට මේකෙන් කියවෙන්නේ මොකද්ද? බිඳුවේ සිට 9 බිඳුවේ සිට 9ත් එක්ක ලකුණු ලබාගත්තු ළමයි කී දෙනයි? දෙන්නයි. 10 සිට 19ත් එක්ක ලකුණු ලබාගත්තු ළමයි 3 දෙනයි. 20 සිට 29ත් එක්ක ලකුණු ලබාගත්තු ළමයි 4 දෙනයි. ඒ විදිහට පුතේ මෙන්න කාණ්ඩ ටික පහළට ලියාගෙන යන්න. මේකේ වඩා හොඳයි අපි චුට්ටක් එහෙම ලියා ගන්න පුළුවන් වුණා නම් කාණ්ඩය දත්ත ගණන කාණ්ඩ දත්ත ගණන සමග ලියන්න කියන්නේ. ඒතර මේක කාණ්ඩය දත්ත ගණන. එහෙම නොලිව්ව කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ හොඳ. කොහොම හරි කාණ්ඩයයි දත්ත ගණනයි තමයි ලියාගෙන යන්නේ. මේ තියෙන්නේ ඒ අදාළ කාණ්ඩය දත්ත ගණනත් එක්ක. සර් 90 ගණන් කාණ්ඩයට යද්දි මේ 90 සිට 100 දක්වා කියලා ලියුවම හරි වැරදි. 99 දක්වා. 99ට එනකම් එන්නේ. 99 90 ඉඳන් 99ට. හරි ලියාගෙන ගියාද පුතේ මේ ටික? තාම නෑ සර්. ලියාගෙන යන්න දරබඩ ගාලා. කාණ්ඩය දත්ත ගණන සමග ලියාගෙන යන්න. කාණ්ඩයයි දත්ත ගණනයි. හතලිහේ ඉඳන් 49 කාණ්ඩයේ දත්ත කීයක් තියද? 7යි
දත්ත ගණනෙන් ලැබෙන්නේ පුතේ සිසුන් ගාන. ළමයි කී දෙනෙක් ඉන්නවද කියන එක. 50 59 කාණ්ඩය. 8යි. 8යි. 50 59 කාණ්ඩේ 8ක් ඉන්නවා. 8යි. 60 69 කාණ්ඩය 3යි. 3යි. 70 79 කාණ්ඩය 5යි. 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 80 89 කාණ්ඩය 4යි. 4යි. 3යි. 99 කාණ්ඩය 3යි. 3යි. ඔන්න වැඩේ හරි. ඔන්න දත්ත ගණනත් එක්ක ලිව්ව ඔක්කොම ටික. හරි. දැන් බලන්න ඊළඟට මොකක්ද අහලා තියෙන්නේ. දත්ත වැඩියෙන්ම පිහිටි කාණ්ඩය කුමක්ද? දත්ත වැඩියෙන්ම තියෙන්නේ මොන කාණ්ඩෙද? 50 59. වැඩිම මේ වැඩිම අටනේ පුතේ. එහෙනම් 50 59 කාණ්ඩයනේ. මේ 8 තමයි වැඩිම. 8 වැඩි නම් මොන කාණ්ඩයේද දත්ත වැඩියෙන්ම තිබිලා තියෙන්නේ? 50 59 කාණ්ඩය. 50 59. ලියන්න. රෝමි ඉලක්කම් 9 කියලා දාලා රෝමි ඉලක්කම් 9 දත්ත වැඩිම පිහිටි කාණ්ඩය කියලා ගන්න. දත්ත වැඩියෙන්ම පිහිටි මයික් ඔෆ් කරගන්න. කාණ්ඩය සමානයි 50 59. දත්ත වැඩියෙන්ම පිහිටි කාණ්ඩය සමානයි 50 59. සර් දත්ත වැඩි කාණ්ඩය කිව්වත් හරිනේ. හරි. දත්ත වැඩිම කාණ්ඩය. ඒකම. දත්ත වැඩියෙන්ම පිහිටි කාණ්ඩය 50 59. ඊළඟට ලියන්න රෝමි ඉලක්කම් 10. දත්ත අඩුවෙන්ම පිහිටි කාණ්ඩය. දත්ත අඩුවෙන්ම පිහිටි කාණ්ඩය. 30 39 කාණ්ඩය. සර් ඔව් පුතේ. සර් දැන් අර ආරෝහණ පිළිවෙලට සැකසූ වෘන්තපත්ත සටහනයි ආරෝහණ පිළිවෙලට නොකැසූ වෘන්තපත්ත සටහනයි දෙකේම යතුර එකක් විදිහට ලියුවට දෙකේම යතුර එක වුණාට කමන්නේ. හතර ඉර තමයි ලියන්නේ. ඒක තමයි ලියන්නේ. ඒකම තමයි ලියන්නේ. හරි. මේකේ 50 59 කාණ්ඩය. කාණ්ඩය කියලාත් ලියන්න පුතේ. ඊළඟ දත්ත අඩුවෙන්ම පිහිටි කාණ්ඩය රෝමි ඉලක්කම් 10. දත්ත අඩුවෙන්ම පිහිටි කාණ්ඩය 30 39. 30 39 කාණ්ඩය. දත්ත අඩුවෙන්ම පිහිටි කාණ්ඩය 30 39 කාණ්ඩය. හරි. ඕන්න වැඩ ඉවරයි. දැන් එන්න ප්‍රශ්න අංක 2ට. ප්‍රශ්න අංක 2. වැඩේ පටන් ගන්න. ප්‍රශ්න අංක 2 පටන් ගන්න. අර සංඛ්‍යාස කැපුවම ආයෙ මකන්න ඕනද? ඕනේ නෑ පුතේ. ඔයා ආයි කරනවා නම් මකලා ඒ කියන්නේ නැවතත් ඔය ගාන හදනවා නම් ඒ ටික මකලා ගන්න. මැකුවේ නැත්තු උනාට කමන්නේ. විභාගෙටත් ආයි ඉතින් ආයෝක මක ඉන්න වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. හරි. ප්‍රශ්න අංක 2. පන්තියක සිටින 8 ශ්‍රේණියේ සිසුන්ගේ උස සෙන්ටිමීටර් වලින් පහත දැක්වේ. මෙම දත්ත වෘන්තපත්ත සටහනක පිළියෙල කරන්න. හරි. වෘන්තපත්ත සටහනක දාන්න ඕනේ. වෘන්තය පත්‍රය මේකේ තියෙන සංඛ්‍යා ටික හොඳට බලන්න. 100 ගණන් තියෙනවා. අඩුම 80 ගණන්ද තියෙන්නේ 70 ගණන් තියෙද බලන්න. 80 ගණන්. ඔක්කොම 80 ගණන්. 80 ගණන්. 80 ගණන් තියෙනවා. ඔව්. එහෙනම් 80 ගණන් තියෙන නිසා වෘන්තය 8 දාගන්න පුළුවන්. වෘන්තය 8යි. 90 ගණන් තියෙනවනේ. ඔව්. ඔව් සර්. එහෙනම් 90 ගණන් තියෙන නිසා 9 දාගත්තා. ඊළඟට 100 ගණන් තියෙන නිසා වෘන්තය 10 දාගන්න. 10 11 12 10 11 111 112 ඒ වගේවත් තියෙනවනේ.
ඔව් 1 දාගන්න පුළුවන්. 120 ගණන් තියෙද බලන්න. ඔව් සර්. ඔව් 120 ගණනුත් තියෙනවා. 130 ගණන් තියෙද බලන්න. නෑ සර්. නෑ. එහෙනම් 8 9 10 11 12 තමයි උන්ට ටික. හරි දැන් ඉතින් අර පැන්සලෙන් කැපුවා දැම්ම. කපුවා දැන්. කැපුවා දැන්. දරබඩ ගාලා දාගෙන යන්න. මම මේ ටික ලියා ගන්නම් නැත්තම් ටියුට් එක බල බල දාන්න ගියාම අමාරුයි. 102 113 සර් ආරෝහණ පිළිවෙලටත් හදාන්නද? ඔව් ආරෝහණ පිළිවෙලටත් හදන්න. ඕනම් බලන් ඉන්න ඕගොල්ලෝ කරපු එක හරිද කියලා චෙක් කරලා බලන්න. මේ තියෙන දත්ත සංඛ්‍යාවයි මේකේ තියෙන දත්ත සංඛ්‍යාවයි සමානද කියලා ගණන් කරලා බලන්න දෙකේ. මේකේ තියෙන එකයි සමානද? එහෙමනම් ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. හරි 102 102 113 85 90 100 95 85 127 105 120 95 90 89 80 105 100 125 90 84 110 116 89 128 106 98 87 105 120 111 115 බලන්න පුතේ කොහමද ආවේ බලන්න හරිද බලන්න වැරද්දක් තියෙනවා නම් කියන්න තාම කරනවද මේ ළමයි කරලි ඉවරයි සර්. සර් මම මේ ග්‍රන්ථ ටික කොලේක ලියාගෙන පත්‍ර ටික අපිලිවෙලට ලියාගෙන ඊට පස්සේ එක සැරේට හැදුවා කමන්න. එපා හදේසියවත් පළවෙනි වෘන්ත පත්ත සටහනට මේකට ලකුණු වෙන් කරොත් ඔයාට ඒ ලකුණු නැහැ. හරි? ඔය පඬිත වැඩ කරන ළමයි ඉන්න ඕනේ. එයා ලකුණු අඩු කරගන්න. හදේසියවත් මේකට ලකුණු වෙන් කරොත් ඔය ලකුණු ඒකට නෑ. පුතේ මෙහෙමද ආවේ? ඔව් සර්. ඔව් සර්. හරි. දත්ත ගාන 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 30ක් තියෙනවා. මේකේ 30යි මේ පැත්තට 10යි මේ පැත්තට 3යි 10 වරක් 3 30යි. වැඩේ. දත්ත 30ම හරි තියෙනවා. දැන් පුතේ ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘන්ත පත්ත සටහන කියලා ලියලා ආරෝහණ පිළිවෙලට සකස් කරන්. අතුර ලියන්න ඕන නේද? ඔව් ලියන්න ඕන උඩින් ආරෝහණ පිළිවෙලට සකස් කළ වෘන්ත පත්ත සටහන කියලා ලියලා ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. සර් යතුර ලියන්න. යතුර ලියන්න ඕන බුදු අම්බෝ යතුර අමතක වුණා. යතුර මොකක් හරි එකක් ගන්න. 10 ඉරක් 2
යනු 102 යන්නයි. කැමති එකක් ගන්න. කැමති වෘන්තයකුයි පත්‍රයකුයි ගත්තා ලියලා දෙන්න. හරි ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. මට තමයි වැඩේ අමාරු වෙන්නේ. මම පොඩ්ඩක් මේක ලියා ගන්න නැත්තම් වැඩේ අමාරු වෙනවා. 5 5 9 4 9 7 බිංදුව 4 5යි 5යි 7යි 9යි 9යි 7යි 9යි 9යි ඊළඟට බිංදු 3යි 5ව 2යි 8යි බිංදු 3යි 5ව 2යි 8යි බිංදු 2යි 5ව 3යි 2යි බිංදු 2යි 5ව 3යි 6යි බිංදුව 1 3 5 6 බලන්න පුතේ ආරෝහණ පිළිවෙලට සකස් කරාම මෙහෙම ආවද කියලා? ඔව් සර්. ඔව් සර්. හරි නේද? ආන්න පොඩ්ඩක් මම වරද්දලා සර් 10 දෙක දාන්න බිංදු දෙකෙන් එකක් වැරදිලා. හරි. දැන් බලන්න හරිද කියලා? හරි නේද? හරි. හරි සර්. හරි. දැන් බලන්න කොටස් උපකොටස් රෝමි ලක්කන් 2. යතුරත් ලියන්න. රෝමි ලක්කන් 2. පන්තියේ සිටින 8 ශ්‍රේණියේ සිසුන් ගණන කීයද? ඔක්කොම සිසුන් කීයක් ඉන්නවද? 30යි 30යි. 30යි සිසුන් 30යි. රෝමි ලක්කන් 3. පන්තියේ ඊළඟට උසින් අඩුම ළමයාගේ උස හා උසින් වැඩිම ළමයාගේ උස කොපමණද? හරි. උසින් වැඩිම ළමයාගේ උසයි උසින් වැඩිම ළමයාගේ උස නැත්නම් වැඩිම උස කියලා ගත්තත් හරි. වැඩිම උස අඩුම උස. වැඩිම උස 128. 128 කියලා නිකන් දාලා හරියන්නේ නැහැ. ඒකක තියද නැද්ද මේකේ? බලන්නකෝ බලන්න. තියෙනවා. මේ ගානේ උඩ කියලා තියෙනවා පුතේ පන්තියක සිටින 8 ශ්‍රේණියේ සිසුන්ගේ උස සෙන්ටිමීටර් වලින්. මොනවයින්ද මේ දීලා තියෙන්නේ? සෙන්ටිමීටර්. සෙන්ටිමීටර. වැඩිම උස සෙන්ටිමීටර 128යි. අඩුම උස සෙන්ටිමීටර් 80යි. සෙන්ටිමීටර් 80යි. අඩුම උස සෙන්ටිමීටර 80යි. මේකෙන් එන්නේ 80 ඊළඟට 84 85 86 87 89 90 පුතේ මයික් එක ඔෆ් කරගන්න. ඊළඟට රෝමි ලක්කන් 4 මෙම දත්තවල පරාසය සොයන්න. ආන්න විසිරීලා තියෙන පරාසය. පරාසය ගන්නේ වැඩිම උසෙන් අඩුම උස අඩු කරන්න. පරාසය. පරාසය ගන්න වැඩිම දත්තයෙන් අඩුම දත්තයගේ අඩු කරන්න. වැඩිම එක කීයද? 128යි. 128න් අඩු කරනවා. අඩුම 80 සෙන්ටිමීටර 80යි. සෙන්ටිමීටර 80 අඩු කරන්න. 8න් බිංදුවක් 8යි. සෙන්ටිමීටර 48යි. සෙන්ටිමීටර් 48යි සෙන්ටිමීටර 48යි.
ඔන්න පරාසය සෙන්ටිමීටර් 48යි. හරි. රෝම ඉලක්කම් 5. සෙන්ටිමීටර් 100කට වඩා උස අඩු ළමයින්ට පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නම් ඒ සඳහා තෝරාගත යුතු ළමයින් ගණන කීයද? මේ මොකද්ද කරන්න හදන්නේ? සෙන්ටිමීටර් 100ට වඩා උස අඩු අය, අර දිනුජයගේ සයිස් අය, අන්න ඒ වගේ අය තෝරලා ගන්න හදන්නේ. හරිද? දිනුජය මට වයින් වෙද්ද මොකද්ද කරන්නේ? දැන් මගේ උස තියෙන සෙන්ටිමීටර් 130 ගානක්ද ඔය? 130 ගානක් තියෙද? මරුනේ. හරි එහෙනම් දිනුජයට වඩා චූට්ටක් උස අඩු අයයි. හරි පුතේ සෙන්ටිමීටර් 100කට වඩා උස අඩු අයට මොකද්ද මන් දන්නේ පෝෂණයක් දෙන්න හදන්නේ. මං හිතන්නේ අර මුරුංග දෙනවා ඇති මේ උස යන්න කියලා. කමන්නේ මොනවා හරි දෙයිනේ. මේ අන්නේ 100ට වඩා උස අඩු අය කී දෙනෙක් ඉන්නවද? සෙන්ටිමීටර් 100ට වඩා උස අඩු අය. මේ ළමයා ගත්තොත් මේ ළමයාගේ උස කීයද? 100යි. මෙයා 102යි. මෙයා ගත්තොත් 98යි. අන්න මෙයාට මුරුංග දෙන්න ඕනනේ. පෝෂණේ. ඔව් මෙයාට මුරුංග දෙන්න වෙන්නේ. ඔව්. මේ සෙට් එකට මුරුංග දෙන්න ඕන උස යන්න කියලා. මෙයාටත් දෙන්න ඕනයිනේ. ඔව්. මෙන්න පුතේ කොට මොඩල් ටික අහු වුණා. මෙන්න කොට ඩයල් ටික මේ ඉන්නේ. ආන්න සෙට් කරගත්තා වැඩේ හරි. මෙන්න ඉන්නෝ කොට මොඩල් සෙට් එක. කීයක් ඉන්නවද බලන්න? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. කොට මොඩල් 13ක් ඉන්නවා. අන්න යාල් තමයි පෝෂණය දෙන්න ඕන. හරි. එහෙනම් ලියන පුතේ සෙන්ටිමීටර් 100ට වඩා උස අඩු ළමයි ගණන කියලා වාක්‍යයක් ගන්න. සෙන්ටිමීටර් 100කට වඩා උස අඩු ළමයි ගණන. මන් දන්නේ නැහැ පුතේ. මම ඔය නිකන් කිව්වේ. හරිද? සෙන්ටිමීටර් 100කට වඩා කොහෙද ළමයිට පොඩ්ඩක් hina යන වීලුවක් කිව්වම අහන සර් මුරුංග කෑම උස යනවද කියලා. අයියෝ. සෙන්ටිමීටර් 100කට වඩා උස අඩු ළමයි. ඔව්. පතෝල කරන්නේ උතයි. පතෝලනේ එක්ක පතෝල දෙන්න ඕනේ. එතකොට දිග හරි වෙයිනේ. උස කොහොම හරි කමන්නේ. පතෝලයි ඔය මේ ඔක්කොම දෙන්න ඕනේ. එතකොට උසයයි. සෙන්ටිමීටර් 100කට වඩා උස අඩු ළමයි ගණන 13යි. අපි ගණන් කරගත්තා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. හරි ඕන්න රෝම ඉලක්කම් 5ක උත්තර දෙන්නේ මේ. රෝම ඉලක්කම් 6. වෘන්තපත්ත සටහන අනුව මෙම දත්ත සමූහය කාණ්ඩ කීයකට වෙන් කළ හැකිද? දෙකකට. කාණ්ඩ දෙකයි. කාණ්ඩ 5කට. කාණ්ඩ 5කට. කාණ්ඩ 5කට පුළුවන්. මෙන් 80 ගණන් උස ළමයි සෙට් එක. මේකෙනේ ඉන්නේ නේද? 80 ගණන්. ඔව්. 90 ගණන් සෙට් එක මේකෙනේද ඉන්නේ? සෙන්ටිමීටර් 90 ගණන් උස අය. ඔව්. 100 ගණන් මේකේ. 111 1 කියන්නේ. ඒ ගණන් මේකේ. ඊළඟ 120 ගණන් මේකේ. ආයෙනම් කාණ්ඩ 5කට පුළුවන්. කාණ්ඩ 5කට. කාණ්ඩ 5කට පුළුවන්. එම කාණ්ඩ දත්ත ගණන සමග ලියා දක්වන්න. හරි. අන්න ඉස්සෙල්ල වගේ ලියන්න තියෙන්නේ. කාණ්ඩ දත්ත ගානත් එක්ක. එම කාණ්ඩ දත්ත ගණන සමග ලියා දක්වන්න. මම මෙහෙන් ගන්නම් කාණ්ඩය දත්ත ගණන. කාණ්ඩය දත්ත ගණන. එම කාණ්ඩ දත්ත ගණන සමග ලියන්න.
හරි. මේ කාණ්ඩයට කොහොමද පුතේ කියන්නේ? 80 89. 80 89 කාණ්ඩය. 80ත් 80ත් 89ත් අල්තයන දාන්නේ. කොහොමද කියන්නේ? 80 සිට සිට 89 89 තෙක්. 80 සිට 89 තෙක් කාණ්ඩය. දත්ත කීයක් තියද? ඒකේ ළමයි කී දෙනෙක් ඉන්නවද? 7යි. 7ක් ඉන්නවා. දත්ත ගණන 7යි. හරි. ඊළඟට 90 සිට 99 කාණ්ඩය. 90 සිට 99 කාණ්ඩේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට 100 ඉඳලා 109. 109. 100 සිට 109 තෙක් කාණ්ඩේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඊළඟට 110 ඉඳලා 10 සිට 119 200 සිට ඔව් හරි හරි කරගෙන යන පුතේ මට කෝල් එකක් එනවා තප්පරයක් දෙන්න. හරි 110 119 කාණ්ඩේ දත්ත 5යි මේක සෝරි වැරදුනා 1යි 2යි 3යි 4යි 5යි 5යි 129 කාණ්ඩේ දත්ත 1යි 2යි 3යි 4යි 5යි ඒ දත්ත 5යි ඕන්න වැඩේ හරි. ඊළඟට පුතේ අහලා තියෙනවා දත්ත වැඩියෙන්ම පිහිටි කාණ්ඩය කුමක්ද? දත්ත වැඩියෙන්ම කාණ්ඩ දෙකක් තියෙනවා. එහෙනම් කාණ්ඩ දෙකම ලියන්න ඕන. දත්ත වැඩියෙන්ම පිහිටි කාණ්ඩ කියලා ගන්න. දත්ත වැඩියෙන්ම පිහිටි කාණ්ඩ දෙකක් තියෙනවනේ. දත්ත වැඩියෙන්ම පිහිටි කාණ්ඩ දෙකක් තියෙන නිසා දෙකම ලියමු. 80 89 හා 100 109. ඔන්න කාණ්ඩ දෙක. 80 89 හා 100 109. හරි ඊළඟ දත්ත අඩුවෙන්ම මේ රෝමි ලක්කම් 8ට උත්තර දුන්නේ රෝමි ලක්කම් 9ට ඊළඟට දත්ත අඩුවෙන්ම පිහිටි කාණ්ඩය. ඒකෙත් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒකෙත් කාණ්ඩ දෙකක් තියෙනවා. 110ත් 110 119 110 119 හා 120 129 කාණ්ඩ කියලා ගන්න එකත් දත්ත අඩුවෙන්ම පිහිටි කාණ්ඩ. සෝ මම ලිව්වේ 110 සිට 119 කාණ්ඩය හා 120 හරි කොහොම හරි කමන්නේ. පුතේ මම තව පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ එක කාණ්ඩයක් ගත්තොත් ඔය කාණ්ඩයකට දත්ත කීයක් ඇතුළත් ඒ කියන්නේ දත්ත කියන්නේ මේ මොන සංඛ්‍යාද ඇතුළත් කරන්න පුළුවන්. දැන් 80 89 කාණ්ඩය ගැන හිතන්නකෝ. 80 දානවනේ. 81 2 කීයක් තිබුණද? 10 ඒතර ඒක 89න් 80ක් අඩු කරාම එනවද? නෑ ඒතරනේ 9යිනේ. ඒකට එකක් මොනව කරන්න ඕනද? එකතු කරන්න. එහෙනම් මේ 80 89 කාණ්ඩයට දත්ත කීයක් දැමිය හැකි? ඒ කියන්නේ දාන්න පුළුවන් දත්ත ගාන කියලා හෙව්වොත් ඒ කියන්නේ දාන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. අර ඇතුල් කළ හැකි සංඛ්‍යා මොන සංඛ්‍යාද? කීයක් තියෙද ඔක්කොම 10ක් තියෙනවා. 10යි. ඒක පුතේ ඒක මෙහෙමයි. ඒක අපි 9 වසරේදී ඉගෙන ගන්නවා. මේවට කියනවා අපි පන්ති ප්‍රාන්තර කියලා. හරිද? එතකොට දැන් මේ කාණ්ඩ කියලා 8ේදී ඉගෙන ගත්තට 9ේදී කියනවා මේවට පන්ති ප්‍රාන්තර කියලා. අන්න ඒ පන්ති ප්‍රාන්තරයක තරම තමයි පුතේ ඔය 10 කියන්නේ. තරම සයිස් එක.
තරම 10යි. මේකේ තරමත් 10යි. මේකේ තරමත් 10යි. මේකේ තරමත් 10යි. හැම එකේම තරම කීයද? 10යි. 10යි. තරම කියන වචනේ ඉගෙන ගන්නේ 9 වසරේ. ඔන්න මම දැම්ම ඉගෙනුවා. මේ කාණ්ඩ වලට 9 වසරේදී කියන්නේ මොනවා කියලා? පන්ති ප්‍රාන්තර. මේවට කියනවා පන්ති ප්‍රාන්තර කියලා. පන්ති ප්‍රාන්තර. එතකොට 89න් 80ක් අඩු කරලා ආවනේ 9ක්. ඒකට එකක් එකතු කරාම 10ක් ආවනේ. ඒ කියන්නේ ඔක්කොම දත්ත 10ක් ගන්න පුළුවන්. ඒකට කියනවා අන්න ඒ පන්ති ප්‍රාන්තරයේ තරම කියලා. තරම. හරිනේ? ඕව 9 වසරේ 10 වසරේ 11 වසරේදී ඕන වෙනවා. පන්ති ප්‍රාන්තර සහ තරම කියන දේවල්. හරි. දැනට ඔන්න චුට්ටක් මම ලාවට කියලා දුන්නා 9 වසරේ දෙයක්. සර් ඒක 10 ඉක්මවන්නත් පුළුවන් නේ? 10 ඉක්මවන්නත් පුළුවන්. මේ විදිහට ගත්තොත් ඒ කියන්නේ මෙහෙමයි 9 10 දින ගණන් ඒවා 10 ඉක්මවන්න පුළුවන්. නමුත් 8 වසරේ දින්නේ පුතේ මේ වගේ විතරයි. හරි 10ක් එන ඒවා තමයි එන්නේ. 8 වසරේ. ඔව් පුතේ. තුන්වෙනි ගානත් හදන්නේ. හරි තුන්වෙනි ගාන පටන් ගන්න දැන්. තුන්වෙනි ගාන පටන් ගන්න. වෘත්තපත්ත සටහනක දාන්න. 1:59. තුන්වෙනි ගාන මම ගෙදරට දෙන්නම්. ඒකේ පුතේ දන්නවනේ දාන්න ඕන විදිය නේද? වෘත්තපත්ත සටහන. වෘත්තපත්‍ර. හරි. බලමු වෘන්ත වලින් අඩුම වෘන්තය මේකේ තියෙන ඔක්කොම දශම ගණන්. අඩුම කීයයි දශම ගණන්ද බලන්න තියෙන්නේ? 1.0. අඩුම 2 දශම නේ. 1 දශම ගණන් තියෙන්නේ නෑ. බිඳුවයි දශම ගණනුත් නැහැ. නෑ. එහෙනම් අඩුම තියෙන 2 දශම. එහෙනම් වෘන්තය 2කින් පටන් ගන්න. 3 දශම ගණන් තියෙද බලන්න? ඔව්. ඔව් 4 දශම ගණන්? තියෙනවා 5 දශම ගණන්? තියෙනවා කියනවා. 6 දශම ගණන්? තියෙනවා 7 දශම ගණන්? නෑ. එහෙනම් 2 3 4 5 6. නෑ පත්‍රයට එන්න පුතේ අනිත් ඒවා. දඩබඩ ගාලා ඉස්සෙල්ල වගේ කැපුව දැන්. දාගෙන යන්න. හරි මම මේක ගෙදරට දෙන්නම්. මේක කරගෙන එන්න ඕනි. හරිද? තුන්වෙනි ගානේ වෘත්තපත්ත සටහන ගහලා ආරෝහණ පිළිවෙලට සකස් කරලා මේ කොටස් වලටත් උත්තර ටික ලියාගෙනයි එන්නේ. පැහැදිලිද? ඒ වගේම අභ්‍යාසත් මම දෙන්නම්. අච්චු පොතේ අභ්‍යාස අච්චු පොතේ අභ්‍යාස 27 සම්පූර්ණයෙන් කරන්න. 27 පමණයි. 27 පමණයි. හරි නේද? හරි ලේසි නේ මේ පාඩම. ඔව් සර්. ඔව් සර් හරි කරගෙන එන්න අභ්‍යාස මේකත් කරගෙනම එන්න. හරි එහෙනම් පුතේ මම අදට වැඩ නවත්තන්නම්. අපි ඊළඟ දවසේ ටියුට් එක ඊටු ටික මම සාකච්ඡා කරනවා. මේකත් අක් ගාලා සාකච්ඡා කරනවා. අනිවාර්යෙන් ඒ නිසා මේ ප්‍රශ්න වලටත් උත්තර ලියාගෙන තමයි එන්නේ. හොඳේ. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතේ. විසරණයි. ආයිබෝවන් සර් ආයිබෝවන් සර්.